හොඳයි සුබ දැසනක් හැම දිනකටම අපි සාකච්ඡා කරමින් හිටියේ ශාක පත්‍ර සම්බන්ධව කතා කරලා අවසන් වුණා. අද අපි කතා කරන්නේ ශාක කඳ පිළිබඳව. ශාක කඳ. අපි දන්නවා ඒක බීජපත්‍රි වුණත් ද්විබීජපත්‍රි වුණත් ශාක කඳ අපිට ආර්ථික වශයෙන් අතිශය වැදගත් වෙන අවස්ථා ඕන තරම් හම්බ වෙනවා. ඒ ශාක කඳ මේ ආර්ථික වශයෙන් වැදගත් වෙන මට්ටමටපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ කොටසදී ශාක කඳ හැඩ ගැහිලා තියෙන විදිය පිළිබඳව යම්කිසි ශාක පත්‍රය පිළිබඳව කතා කරා වාගේ ශාක කඳ තුල දක්නට ලැබෙන ප්‍රධාන පටක පිහිටන ආකාරය ඒක බීජපත්‍රි ඒ වගේ කොහොමද පිහිටන්නේ ද්විබීජපත්‍රි ඒ වගේ කොහොමද පිහිටන්නේ ඒ ශාක පටකවල නැත්නම් කඳේ තියෙන මූලික පටකවල කෘත්‍ය මොකක්ද දැන් අපි ශාක පත්‍රයක අභ්‍යන්තරේ හරස්කඩක දක්නට ලැබෙන පටක වර්ග ගැන කතා කරා. ඒ පටක වලින් ශාක පත්‍රයට ලැබෙන ප්‍රතිලාභය ගැන කතා කරා. ශාක කඳ නිර්මාණය වීමේදී කඳේ හරස්කඩක්. ඒ කියන්නේ කඳ මෙහෙමනම් මේ අතට නෙමෙයි එක දික්කඩක් මේ අතට කැපුවාම ඔබට මේ පැත්තට පේන දෙයි. හරිද? මෙහෙම කැපුවාම කඳක් අරගෙන මෙහෙම තියෙන කඳ මේ අතට කැපුවාම උඩින් බැලුවම පේන දෙයි. මොන වගේද කියලා අපිට ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි ශාක කඳක දර්ශීය හරස්කඩක් භාවිතා කරලා විස්තර කරන්න පුළුවන්. ඒ අනුව ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි ශාකවල කඳේ තියෙන වෙනස්කම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ලාපටි කඳ කාලයක් ගියාම ශක්තිමත් දැවයක් බවට පත් වෙනවා. අරටුව එළය කියලා අපි කතා කරනවා. අරටුව ප්‍රදේශය හැදෙන්නේ කොහොමද? රයිට් අරටුව ප්‍රදේශයට ඊතරම් ශක්තිමත් බවක් ලැබෙන්නේ කොහොමද? අපිට එහි තියෙන ආර්ථික වැදගත්කම කොහොමද? අරටුව ප්‍රදේශය හඳුනගන්නේ කොහොමද? ඒ වගේ අපි මේ කතාව ඉස්සරහට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ශාක කඳ කිව්වම අපි දන්නවා අභ්‍යන්තරේ දක්නට ලැබෙන මූලික පටක වර්ග කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ මූලික පටක වර්ග ටික අපි චර්මය, බාහික ප්‍රදේශය, ඒ වගේම සනාල කලාප සහ මජ්ජා ප්‍රධාන පටක කිහිපයකට මම වෙන් කරගන්නවා. ඒතර සමහර ශාක කඳන් ගත්තාම ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි ගත්තාම අපි චර්මය බාහික ප්‍රදේශය ඒවායේ සනාල කලාප මජ්ජාව කියන මේ මූලික පටක වර්ග ටික විසිරලා තියෙන විදිහේ පොඩි වෙනස්කමක් අපිට දකින්න ලැබෙනවා. අන්නේ වෙනස්කම හඳුනා ගන්න කලින් අපි මේ එක් එක් පටක වර්ගයේ මගින් ශාකයක කඳකට ලැබෙන ප්‍රතිලාභය මොනවාද කියලා කතා කරලා ඉමු. රයිට්? හොඳයි. ඉස්සලම මම කැමති ශාක කඳ ගත්තම ශාක පත්‍රවල වගේ බාහිරින්ම තියෙනවා අපි චර්මය. ශාක කඳක අපි හරස්කඩ අරගෙන ඒ හරස්කඩ මෙතනින් පටන් ගන්න ඉස්සලා අපිට හම්බෙන්නේ අපි චර්මය. ඒ අපි චර්මය අර කලින් කිව්වා වගේම ශාක කඳ වටා තියෙන තනි සෛල ස්තරයක්. තනි සෛල ස්තරයක්. අන්තර් සෛලීය අවකාශ දක්නට ලැබෙන්නේ නැති තරම්. අපි චර්මයට එළියෙන් අපි දන්නවා ශාක පත්‍රවල වගේම කියුටින් නැමැති ඉටි වලින් සමන්විත උච්චර්මයක් ශාක කඳේද පිහිටන්න පුළුවන්. ඒතර උච්චර්මය අපි දන්නවා ඒක ඉටි විශේෂයක්. ඒක සෛලමය ස්තරයක් නෙමෙයි. ඒතර වටේට ගාපු පේන්ට් එකක් වගේ උච්චර්මය ඉටි ලේයර් එකක්. ඒ ඉටි ලේයර් එක මගින් අපි දන්නවා අභ්‍යන්තර පටක ආරක්ෂා කරනවා. ශාක කඳේ අභ්‍යන්තරයේ තියෙන පටක වර්ග ආරක්ෂා කරනවා. ඒ ඉටි ලේයර් එකට අභ්‍යන්තරයෙන් අර ශාක පත්‍රවල වගේම තනි සෛල ස්තරයක් තියෙනවා කඳ වටාට. ඒ තමයි අපි චර්මය. අපි චර්මය කියන්නේ නැවතත් ශාක කඳේ අභ්‍යන්තර පටක ආරක්ෂා කිරීමට දායක වෙන විශේෂිත වූ පටකයක්. එතකොට ශාක පත්‍රවල කතා කරනකොටත් උච්චර්මය අපි චර්මය කියන දෙන්නාම ප්‍රධාන වශයෙන් ශාක පත්‍රයක උත්සේදනය අවම කරමින් ආරක්ෂාව සපයන ශාක පත්‍රයේ අභ්‍යන්තර පටක වලට ආරක්ෂාව සපයන කෘත්‍ය ඉටු කරනවා. ඒක තමයි ප්‍රධානම කෘත්‍ය වෙන්නේ. එතකොට ශාක කඳේ ගත්තත් කඳ වටේ තියෙන ඉටි ලේයර් එක කියුටින් වලින් සමන්විත මේ උච්චර්මය ඒ වගේම එකට ඇතුලින් තියෙන අපි චර්මය ශාක කඳේ අභ්‍යන්තරයේ තියෙන
පාඨක විශේෂ ආරක්ෂා කිරීම සඳහා ශාක කන්දට දායකත්වය සපයනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ශාක කන්දක අපිචර්මයට ඇතුළෙන් තියෙන අන්තර්ශෛලීය අවකාශ සහිත මුදුස්තර සෛල වලින් සමන්විත ප්‍රදේශයක්. දල වශයෙන් ගත්තොත් අපි පොඩි අදහසකට ගියොත් අපිචර්මයට ඇතුළෙන් මුදුස්තර සෛල වලින් සමන්විත ප්‍රදේශයක් අපිට හම්බ වෙනවා. එතකොට මේ මුදුස්තර සෛල වලින් සමන්විත නිසා මේ අපිචර්මයට ඇතුළෙන් අපිචර්මයේ ආසන්නයේම ගත්තොත් ස්ථූල කෝණස්තර හෝ දුරස්තර සෛල තියෙන්න පුළුවන්. ඇතුළට යන්න මුදුස්තර සෛල වලින් සමන්විත. ඒතර අන්තර්ශෛලීය අවකාශ අපිචර්මයට ආසන්නයේම ටිකක් නොමැති තරම් හැබැයි ඇතුළට යන්න අන්තර්ශෛලීය අවකාශ තියෙන්න පුළුවන් තත්වයක් නිර්මාණය වෙනවා. එතකොට ස්ථූල කෝණස්තර ඒ වගේම දුරස්තර සෛල අපිචර්මයට ආසන්නයේ පිහිටන නිසා ඒ ප්‍රදේශයේ හරිතලව දක්වන්න ලැබෙන සාමාන්‍යයෙන් දුරස්තර තියෙන තැන්වල අඩුයි. නමුත් ස්ථූල කෝණස්තර සහ මෘදුස්තර සෛල තියෙන අර අපිචර්මයට පොඩ්ඩක් ඈතින් තියෙන ප්‍රදේශයේ හරිතලව තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල කඳ පවා ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙනවා. ඉතින් මේ බාහික ප්‍රදේශය ගත්තාම හරිතලව තියෙනවා නම් බාහික ප්‍රදේශයේ දැන් බාහික ප්‍රදේශයේ මොනවද තියෙන්න පුළුවන් පටක වර්ග කිව්වේ? බාහික ප්‍රදේශය ගත්තාම මම පොඩි දාලා රූපයක් ගන්නම් මේ විදිහට. දැන් මේ අපිට හම්බ වෙන ඉටි ලේයර. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අර තනි සෛල ස්තරය. right so අපිට බාහිරින්ම තියෙන මොකක්ද උච්චාරණ මේක ඉටි විශේෂයි ඒක ඇතුලේ තියෙනවා අපිචර්ම මේක තනි සෛල ස්තරයක් මෙයාට ඇතුලේ ඔන්නෝම ඇතුල් පැත්ත මෙන්න මේ කලාව බාහික ප්‍රදේශය ඒ තමයි බාහික ප්‍රදේශය. ඒතර උච්චර්මයත් අපිචර්මයත් ආරක්ෂාව සපයන ඇතුලේ තියෙන පටක වලට ඒතර මේ බාහික ප්‍රදේශය ගත්තම මේකෙත් මෙන්න මේ අපිචර්මයට ආසන්නයේ ස්ථූල කෝණස්තර ඒ වගේම දුරස්තර සෛල වලින් සමන්විත ප්‍රදේශයක් තියෙන්න පුළුවන්. අපි දන්නවා ස්ථූල කෝණස්තර දුරස්තර කියන්නේ සාධාරණ කෘත්‍යයක් ශක්තිමත් බවක් ලබා දෙන. ඒකයි ශාක කඳක් ගත්තාම ඒ පොත්ත ආසනෙ ටිකක් ශක්තිමත්. හැබැයි කපල ඇතුළට එනකොට ආයි පොඩ්ඩක් ශක්තිමත් බව අඩු ගතියක් තියෙනවා. හේතුව මෙන්න මේ ප්‍රදේශයේ අන්තර්ශෛලීය අවකාශ දක්වන ලැබෙන මුදුස්තර සෛල වලින්
සමන්විතයි. මේ මුදුස්තර සෛලවල හරිතලව තිබුණොත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ අනුව අපිචර්මයට ඇතුළින් පිහිටන සෛල කලාපය අන්තර්ශෛලීය අවකාශ සහිත මුදුස්තර සෛල වලින් ප්‍රධාන වශයෙන් සමන්විතයි. අපිචර්මයට ආසන්න ප්‍රදේශයේ ස්ථූල කෝලස්තර හෝ දුරස්තර සෛල තිබිය හැකි එම කොටසේ මුදුස්තර හෝ ස්ථූල කෝලස්තර සෛල පිහිටන විට හරිතලව තියෙන්න පුළුවන්. හරිතලව තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල ශාක කඳවුර ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. එනම් බාහික ප්‍රදේශය හරිතලව තියෙනවා නම් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ස්ථූල කෝණස්තර මගින් සම්ධාරණයක් සපයන ශක්තිමත් බවක් සපයන බාහික ප්‍රදේශය. භූගත කඳන් ගත්තොත් ගොඩක් වෙලාවට මේ බාහික ප්‍රදේශය සංචිත කෘත්‍යයක් ඉටු කරනු ලබනවා. සංචිත කෘත්‍යයක් ඉටු කරනු ලබනවා. පැහැදිලිද? මේ තමයි ශාක කඳක සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන අපිචර්මය බාහිකය කියන මූලික පටක වර්ග දෙකේ හැසිරීම. ඊට අමතරව ශාක පත්‍රවල දැක්කා වාගේ පරිවහන පටකයක් අපිට දක්නට ලැබෙනවා. ඒ තමයි සනාල කලාප. මොනවාද? සනාල කලාප. සනාල කලාපයක් ගත්තාම ශාක පත්‍රවලට වඩා පොඩ්ඩක් වෙනස් ස්වරූපයක් පෙන්වුම් කරනවා. පොදුවේ ගත්තාම සනාල කලාපය සෛලම සහ ප්ලොයම කියන සෛල වලින් හැදුණු සෛලම පටක සහ ප්ලොයම පටක වලින් සමන්විතයි. සෛලම පටකේ අපි දන්නවා ජලය සහ ඛනිජ පරිවහනයට දායක වෙනවා. කඳ තුල උඩට පල්ලෙන් නිකන් එස්ලෝන් බට දාලා වගේ. රයිට්. ප්ලොයම ගත්තාම ආහාර පරිවහනයට දායක වෙනවා. කඳ තුල පත්‍රවලත් එහෙම තමයි. right. මේ සනාල කලාප ගත්තාම ඒ සනාල කලාප වල තියෙන සෛලම සහ ප්ලොයම කියන පටක දෙක අතර අන්තස් කලාපීය කැම්බියම ලෙස හඳුන්වන විභාජක සෛල ස්තරයක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් ශාක කඳක් ගත්තම එයාගේ හරස්කඩේ සනාල කලාප ගොඩක් තියෙනවා. මේ සනාල කලාප විහිදලා තියෙන්නේ බාහිකය ප්‍රදේශය ආසන්න. නව සනාල කලාප තියෙනවා. right. මේ සනාල කලාපයක් ගත්තාම මෙන්න මේ වගේ ස්වභාවයක් පෙන්වන්න කරනවා. මේකේ තියෙනවා ශාකයක ඇතුල් පැත්තට. ඒ කියන්නේ කඳ පැත්තට වෙන්නේ. කඳේ මැද පැත්තට වෙන්නේ. සෛලම සෛල අඩන්න. නැපිතු මෙයා ගත්තොත් මෙන්න මේ කොටස ඒ තියෙන සනාල කලාපයක්. මෙන්න මේ කොටසේ සෛලම පටකය දක්වලා ලැබෙනවා. සෛලම එළියේ තියෙන ප්ලොයම. මේ කොටසේ තියෙන ප්ලොයම. මේක අපි වෙන වෙන තැන ගත්තාම මෙන්න මේ විදිහට තියෙනවා බලන්න. මේ තියෙනවායි සෛලම සෛල. සෛලම සෛල. ස්ථිර පටක. කෘත්‍යයක් සඳහා විභේදනය වෙලා තියෙනවා. මොකද්ද කෘත්‍යය? සෛලම වල ජලය සහ ඛනිජ පරිමාණ. සෛලම සෛල තියෙන්නේ ඔය සෛල ටික එකතු වුණාම අපි කියන සෛලම පටකයක්. ඊට පස්සේ මේක වෙන වෙන ස්ථානයක් අපිට හම්බ. ඒ වෙන වෙන ස්ථානෙට අපි කියන්නේ මෙන්න මේ විදිහට
පටකයක් තියෙනවා. ඕකට අපි කියන්නේ අන්තස් කලාපීය කැම්බියම කියලා. මොකද්ද? අන්තස් කලාපීය කැම්බියම. මෙයා සයිලම මේ තියෙන්නේ අන්තස් කලාපීය කැම්බියම. මෙයාට එහා පැත්තේ අපිට හම්බ වෙනවා ආහාර පරිවහනයේ දායක වෙන ප්‍රයම සෛල වලින් සමන්විත ප්‍රයම පටක. මේ මොකද්ද? ප්‍රයම පටක. මේ තමයි මේ ශාක කඳක තියෙන සනාල කලාපයක ස්වභාවය. ශාක පත්‍රවල අපි ওই විදිහම සනාල කලාපය දැක්කා. හැබැයි ඒක අපි දැක්කේ නැහැ. අර මැද තියෙන අන්තස් කලාපීය කැම්බියම් කියන එක තිබ්බේ නැහැ. ඒකෙත් සෛලම පටකයේ තිබුණා, ප්ලොයම පටකයේ තිබුණා. හැබැයි අන්තස් කලාපීය කැම්බියම කියන ඒ මැද තියෙන විශේෂිත වූ පටකය දක්ට ලැබුණේ. මේ කැම්බියම පටකය මේක විභාජක පටකයක්. මේක ස්ථිර පටකයක් නෙමෙයි. දැන් සෛලම පටකයේ හැපැත්තේ තියෙන එක ප්ලොයම පටකය එය යම් නිශ්චිත කෘත්‍යයක් සඳහා විභේදනය වී අවසන්. ප්ලොයම ගත්තොත් ආහාර පරිවහනයට විභේදනය වෙලා තියෙනවා. තවදුරටත් විභේදනය වෙන්නේ නැහැ. සෛලම පටකයේ ගත්තොත් ජලය සහ ඛනිජ පරිවහනයට විභේදනය වෙලා තියෙනවා. තවදුරටත් විභේදනය වෙන්නේ නැහැ. හැබැයි දෙන්න අතර තියෙනවා අන්තස් කලාපීය කැම්බියම් ලෙස හඳුන්වන පටකයක්. මේක විභාජක පටකයක්. ඒ කියන්නේ මේක තවදුරටත් විභේදනය වෙමින් පවතින පටකයක්. නව සෛල ඇති කරමින් පවතින පටකයක්. නිශ්චිත කෘත්‍යයක් සඳහා විභේදනය වෙලා නැහැ. හැඩ ගහිලා නැහැ. මේ තමයි ශාක කඳක තියෙන සනාල කලාපයක දකින්න ලැබෙන ස්වරූපය. මේ මැද තියෙන අන්තස් කලාපීය කැම්බියම් මම කියන්නේ මේක විභාජක පටකයක් කියලා. මෙයා ශාකය වර්ධනය වෙනකොට නැත්නම් වයසට යනකොට මේ විභාජක පටකයේ විසින් මේ පැත්තට අලුතින් සෛලම සෛල ඇති කරනවා. අනිත් පැත්තට ප්ලොයම සෛල ඇති කරනවා. ඒ කියන්නේ තවදුරටත් විභාජනය වීමේ හැකියාවක් තියෙනවා. තියෙන සෛල විභාජනය වෙමින් සෛලම සෛල අලුතින් හදනවා. ප්ලොයම සෛල හදනවා දෙපැත්ත. ඒ කියන්නේ දෙපැත්තේ තියෙන පටකය විශාල කරනවා. ශාකය වර්ධනය වෙනවා. ඒකයි මෙයාට අපි කියන්නේ විභාජක පටකයක් කියලා. කැම්බියම පටක. මේ අන්තස් කලාපීය කැම්බියම පසු කාලයේදී යම් විශේෂිත ස්වරූපයකට හැඩ ගැහිලා කඳ මහත් කිරීම සඳහා දායක වෙනවා. අපි ඒක මොකද්ද වෙන්නේ කියලා පසුව බලමු. ඒතර දැන් ඔයාලට පැහැදිලි ඇති සනාල කලාපයක් ශාක කඳක තියෙන විදිහ. මේක ප්‍රධාන පරිවහන පටකය ජලනල පද්ධතියක් වගේ. සෛලම ප්ලොයම පටක වලින් සමන්විතයි. සෛලම සහ ප්ලොයම වෙන් කරන ස්ථානයේ තියෙනවා අන්තස් කලාපීය කැම්බියම් ලෙස හඳුන්වන සෛල ස්තරයක්. ඒකට අපි කියනවා කැම්බියම පටකය, අන්තස් කලාපීය කැම්බියම පටකය. ඒක විභාජක පටකයක්. අර ප්ලොයම සෛලම් වගේ ස්ථිර පටකයක් නෙමෙයි. සෛලම ජලය සහ ඛනිජ පරිවහනට, ප්ලොයම ආහාර පරිවහනට කැම්බියම විභාජක ලෙස ක්‍රියා කරනවා. පිටතට ප්ලොයම වගේම ඇතුළට සෛලම ඇති කරන්න එයාට හැකියාව තියෙනවා. විභාජක පටකයක් නිසා. ඊට අමතරව ශාක කන්දක අපිට හමු වෙනවා අන්තර්සෛලීය අවකාශ බහුල. ගොඩක් වෙලාවට මේක සනාල කලාප වලටත් ඇතුලේ. ඒ කියන්නේ කඳේ මැද හරියට දක්නට ලැබෙනවා. අන්තර්සෛලීය අවකාශ බහුල මුදුස්තර සෛල වලින් සමන්විත ප්‍රදේශයක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශය කියන්නේ. මෙන්න මේ ප්‍රදේශය. මේකට අපි කියනවා මජ්ජාව. මජ්ජාව කියලා කියනවා. මේ මජ්ජාව සමහර ශාකවල මේක බිඳ වැටුනාම
මජ්ජා කුහර හට ගන්නවා. අපි කියන්නේ බෙනයක් කියලා. කඳ වැදී කුහරයක්. right. මේවා ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා කිතුල් ගස්වල. මොකද ඒක බීජපත්‍රී ශාකවල මේ මජ්ජාව බිඳ වැටීම වැඩි වශයෙන් දක්වලා. right. මේකේ තියෙන්නේ මුදුස්තර සහිත. භූගත කඳන් ගත්තොත් මේ මජ්ජාව ප්‍රදේශයේ සංජිත කෘත්‍යයක් ඉෂ්ට වෙනවා. සංජිත කෘත්‍යයක් සඳහා එයා දායක වෙනවා. මජ්ජාව. ඒතකොට අපි ප්‍රධාන පටක වර්ග කීපයක් හඳුනාගත්තා. එකක් තමයි බාහිරින්ම තියෙනවා අපිචර්මය. උච්චර්මය කියන්නේ පටකයක් නෙමෙයි. ඇයි? ඒක සෛල වලින් හැදිච්ච එකක් නෙමෙයි. කීටි ලේයර් එකක්. උච්චර්මයට ඇතුලෙන් අපිට හම්බ වෙන ශාක පත්‍රය ගත්තත් කඳ ගත්තත් අපිචර්මය ලෙස හඳුන්වන තනි සෛල ස්තරයක් පටකයක්. ඊට ඇතුලෙන් බාහික ප්‍රදේශය හම්බ වෙනවා අපිට. ඒතර බාහික ප්‍රදේශයේ ආසන්නයේදී පටන් ගන්නකොට වගේ ස්ථූල කෝණස්තර දුරස්තර වගේ තියෙන නිසා පොඩි ශක්තිමත් බවක් ශාකකදේ ආරම්භය අපිට හම්බ වෙනවා. බාහිරින් දැනෙනවා. ඇතුළට යන්න යන්න බාහික ප්‍රදේශයේ බුදුස්තර සෛල වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒතර බාහික ප්‍රදේශයේ හරිතලව තියෙන්න පුළුවන් බුදුස්තර සෛල තියෙන අවස්ථාවලදී. එතකොට ස්ථූල කෝණස්තර බුදුස්තර තියෙන තැන්වල හරිතලව තියෙන්න පුළුවන්. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාවත් කඳන් වලට නැතුවා නෙමෙයි. මේ විදිහට ශාකපත්‍රයේ අභ්‍යන්තර තව දුරටත් යනකොට අපිට හම්බ වෙනවා මේ බාහික ප්‍රදේශයට ආස ඇතුළ පැත්තෙන් වෙන්න. බාහිකයේ ඉමැදට වගේ වෙන්න. සනාල කලාප දක්වන්න ලැබෙනවා. සනාල කලාප කිව්වම පත්‍රවල නම් අපි කියව නාරටි කියලා. සනාල කලාපයක් ප්ලොයම සහ සෛලම කියන පරිමාණ පටක දෙකෙන් සමන්විතයි. මේ ප්ලොයම සහ සෛලම ශාක කඳක අන්තස් කලාපීය කැම්බියම් ලෙස හඳුන්වන සෛල ස්තරයකින් විභාජක සෛල ස්තරයකින් නැත්නම් විභාජක පටකයකින් වෙන් වෙලා තියෙනවා. මේ විභාජක පටකයේ විසින් ශාකයේ වර්ධනය වෙනකොට දෙපැත්තට සෛලම සහ ප්ලොයම සෛල ඇති කරමින් මේ සනාල කලාපයේ ප්‍රමාණය විශාල කිරීමට දායක වෙනවා. right. ඊට පස්සේ අපි බලමු දැන් මේ කිව්ව පටක ඔය කියපු විදිහටම 100% ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි ශාකවල හරස්කඩේ අපිට දක්වලා ලැබෙන්නේ. දැන් මම මේ කියපු විදිහ ද්විබීජපත්‍රි ශාකක හරස්කඩ තුල නම් දක්වලා ලැබෙන්නේ. ඒක බීජපත්‍රියක මේට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට දක්වලා ලැබෙනවා. හැබැයි මේ එක් එක් පටකයෙන් කරන කෘත්‍ය සම්බන්ධව වෙනසක් දක්වලා ලැබෙන්නේ නැහැ. එකම කෘත්‍ය තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු. ඒක බීජපත්‍ර ශාක කන්දේ දර්ශීය ව්‍යුහය. ඒ වගේම ද්විබීජපත්‍ර ශාක කන්දේ දර්ශීය ව්‍යුහය. මම ඉස්සෙල්ලා මේ දෙකම අන්තිමින් ඔයගලට විස්තර කරන්නම්. රූප තියෙනවා තමයි නම් කරන්න පුළුවන් වෙන විභාගයට ආවොත්. අන්තිම දෙන්නේ. ද්විබීජපත්‍රයකින් පටන් ගන්න. right. ඒක බීජපත්‍රයකින් පටන් ගමු. මම අඳින්න යන්නේ පටක ටික විතරයි. එතකොට මම උච්චාරණය අඳින්නේ නැහැ. ඇයි ඒ? උච්චාරණය පටකයක් නෙමෙයි, ඒක ඉටි ලේයර් එකක්. මේ තියෙන්නේ ඒක බීජපත්‍රි ශාක කඳක් ගත්තාම එයාගේ අපිට මුලින්ම හම්බ වෙන පටකය. ඒ තමයි අපිචර්ම. ද්විබීජපත්‍රි ගත්තත්
ඔය අපිචර්මය අපිට ඔය විදිහට දක්වන්න ලැබෙනවා. මේ තමයි තාලිසල් විස්තරය. අපිචර්ම මේ මෙයාගේ අපිචර්ම. තාලිසල් විස්තරය. एक बीज पत्री की एक बीज पत्री කඳ ගත්තාම එයාගේ අපිචර්මයට ඇතුළෙන් තියෙන ප්‍රදේශයක් කියන්නේ පූරක පටකේ. පූරක පටක. අපිචර්මයට ඇතුළෙන් තියෙන ප්‍රදේශයට අපි කියනවා පූරක පටකේ. පූරක පටක. ද්විබීජ පත්‍රික ගත්තාම එයාගේ අපිට ඇතුළෙන් තියෙන ප්‍රදේශය කියන්නේ අපිචර්මයට ඇතුළෙන් තියෙන ප්‍රදේශය කියන්නේ මෙන්න මේ ප්‍රදේශය. බාහිර ප්‍රදේශය. බාහිර ප්‍රදේශය. මේ බාහිර ප්‍රදේශයේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් හිතිලා තියෙනවා අපිට හිතන්න පුළුවන්. ඔය තියෙන බාහිර ප්‍රදේශ. අපි නිකන් ඔය විදිහට ගමු. බාහිර ප්‍රදේශය. බාහිර ප්‍රදේශය. මෙයාගේ මේ ඇතුලේ මේ මුළු කොටසම අපි කියන්නේ පූරක පටක. පූරක පටක. පූරක පටක. මේ පූරක පටකේ පුරා විසිරලා තියෙන විශාල සනාල කලාප ප්‍රමාණයක් ඒක බීජපත්‍රී ශාක කන්දක අපිට දක්වන්න ලැබෙනවා. පූරක පටකයේ ඉතින් කිසිදු රටාවක් නැහැ. පූරක පටකයේ පුරාවට විසිරී ඇති විශාල සනාල කලාප ප්‍රමාණයක් දක්වන්න. පූරක පටකේ පුරා විසිරී ඇති සනාල කලාප විශාල ප්‍රමාණයක් දක්වනවා. ද්විබීජ පත්‍රියකේ ඔහොම නෙමෙයි යොග. සනාල කලාප තියෙනවා. හැබැයි බාහික ප්‍රදේශයට ඇතුලෙන් වලයාකාරව නැත්නම් රවුමක් විදිහට
විසිරිච්ච සනාල කලාප දක්නට ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ඔන්නෝම වලයාකාර නැත්නම් රවුමට විසිරලා ගිය සනාල කලාප දක්නට ඔගලන්ට පේන නැති ඒක බීජ පත්‍රී ශාක කඳේ සනාල කලාප සෑම තැනම විසිරලා තියෙනවා. හැබැයි ද්විබීජ පත්‍රයේකේ විසිරලා නැහැ. වලයාකාරව සනාල කලාප ස්ථානගත වෙලා තියෙනවා. එක වෙනස්කම. එක වෙනස්කම. ඒ වගේම තමයි ඒක බීජ පත්‍රයේකේ සනාල කලාප ගොඩාක් තියෙනවා. ද්විබීජ පත්‍රයේකේ සනාල කලාප ප්‍රමාණය අඩුයි. ඒකත් එතකොට ඒක බීජ පත්‍රය සහ ද්විබීජ පත්‍රය වල තියෙන වෙනස්කම. මේ සනාල කලාප ගත්තාම ඒක බීජ පත්‍රී සනාල කලාපේ ස්වභාවය වෙන මේ වගේ. ඒක බීජ පත්‍රී සනාල කලාපයක අර අන්තස් කලාපීය කැම්බියම කියන විභාජක පටකය දක්වලා ලැබෙන්නේ. ඒක බීජ පත්‍රී සනාල කලාපයක අන්තස් කලාපීය කැම්බියම කියපු විභාග පටකය දක්වලා ලැබෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ සයිලම සහ ෆ්ලෝයම පටක දෙක විතරයි. සයිලම පටකයක් ඒ වගේම ෆ්ලෝයම පටකයක් ඔන්නෝම තියෙනවා. අන්තස් කලාපීය කැම්බියම කියන එක දක්වලා ලැබෙන්නේ නැහැ. සයිලම සහ ෆ්ලෝයම විතරයි. සයිලම පටකය සහ ෆ්ලෝයම පටකය විතරයි. සුපුරුදු පරිදි සයිලම මගින් ජලය සහ ಖನಿජ පරිවහනයට ෆ්ලෝයම මගින් ආහාර පරිවහනය සිද්ධ වෙනවා. හැබැයි අන්තස් කලාපීය කැම්බියම කියන දක්වලා ලැබෙන්නේ ද්විබීජ පත්‍රියක එහෙම නෙමෙයි. ද්විබීජ පත්‍රියක ගත්තාම එයාගේ අපි අර කලින් කතා කරපු සයිලම ෆ්ලෝයම සයිලම වෙන විදිහට සනාල කලාපයක වෙන විදිහට අන්තස් කලාපීය කැම්බියමක් දක්වලා ලැබෙනවා. නැති අන්තස් කලාපීය කැම්බියම දක්වලා ලැබෙනවා. එතකොට මේක අපි අන්දොත් සනාල කලාපයක් මෙන්න මේ වගේ. අන්තස් කලාපීය කැම්බියම මෙන්න මේ විදිහට වැඩි. සයිලම තියෙනවා. සයිලම තියෙනවා. ඒ වගේම ෆ්ලෝයම තියෙනවා. අනිත් පැත්ත. අතුල් පැත්තට ඉන්න සයිලම ෆ්ලෝයම තියෙන්නේ එළියට. ඒ කියන්නේ ෆ්ලෝයම තියෙන්නේ මෙන්න මේ සයිලම තියෙනවා ඇතුළට.
අපනේ හලයි සයිලම තියෙන්නේ ඇතුල් පැත්තේ. ගලම තියෙනවා. එළිය. මේකෙන් තියෙනවා. හැම සනාල කලාපයකම ගත්තාම සයිලම ඇතුල් පැත්තේ තියෙනවා. ගලම එළියෙන් තියෙනවා. මැද අන්තස් කලාපීය කැම්බියම්. अंतस कलापीय कैम्बियम දක්වනවා. ඔක්කොම අඳින්න යන්නේ. සයිලම ප්ලොයම මැද ඉරිතින් ගොඩක් ගන්න බෑ. මැද අන්තස් කලාපීය කැම්බියම්. නැත්නම් කැම්බියම පටකයක් දක්වන්න ලැබෙනවා. කැම්බියම පටකයක් දක්වන්න. ඒක තමයි සනාල කලාපයක හැඩය. ඒකට වෙනති එක බීජපත්‍රී සනාල කලාපයක කැම්බියම පටකය දක්වන්න ලැබෙන්නේ. ද්විබීජපත්‍රී සනාල කලාපයක කැම්බියම පටකය දක්වන්නට ලැබෙනවා. මෙන්න මේකත් එක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කඳේ තියෙන එක්තරා වෙනස්කම. පටකවල තියෙන විශේෂ වෙනස්කම. ඊට අමතරව මෙන්න මේ ප්‍රදේශයේ ද්විබීජපත්‍රීයක මේ කඳේ මැදට ඇදලා දෙන්න අපිට හම්බ වෙනවා. මේක අපි කියනවා මච්චාව මුදුස්තර සෛල වල තියෙනවා. මච්චා මුදුස්තර සෛල තමයි මේක සමන්විත වෙන්නේ. ඒතකොට ඔයගොල්ලෝ පේන ඇති ඒක බීජපත්‍රී ශාක කඳක මච්චාවක් නැහැ. ඒකේ තියෙන්නේ පූරක පටකයක්. සරලව හිතන්න අපි චර්මයට ඇතුලෙන් පූරක පටකේ තියෙනවා. පූරක පටකේ පුරා විසිරි ඇති සනාල කලාප ගොඩක් තියෙනවා. ද්විබීජපත්‍රියකේ අපි චර්මයට ඇතුලෙන් බාහිකයයි මජ්ජාවයි කියලා කොටස් දෙකක් තියෙනවා. බාහිකයයි මජ්ජාවයි කියලා කොටස් දෙකක් තියෙනවා. බාහිකේ සහ මජ්ජාව වෙන්වෙන ස්ථානයේ හරහා නැත්නම් ඒ බාහිකේ සහ මජ්ජාව හමුවන කලාපේ බාහිකට ඇතුල් පැත්තෙන් මජ්ජාවට ටිකක් එළිය පැත්තෙන් පිට පැත්තෙන් තවත් වෙරි කිව්වා. සනාල කලාප ටික වලයාකාරව විසිරලා තියෙනවා. ඒක බීජපත්‍රී සනාල කලාපයක කැම්බිම පටකය දකින්න ලැබෙන්නේ නැහැ. ද්විබීජපත්‍රී සනාල කලාපයක කැම්බිම පටකයක් දක්වන්න ලැබෙනවා. පැහැදිලිද? මේ තමයි ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක කඳක තියෙන පටක වර්ගවල වෙනස්කම් ටික. පොදුවේ ශාකයක් ගත්තාම අපිට හමු වෙනවා බාහිකයේ ප්‍රදේශය, අපිචර්මය, සනාල කලාප, මජ්ජාව කියන ඒවා. ඒගොල්ලන්ගේ හැසිරීම ඒගොල්ලෝ විසින් කරන්නේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයක් දැන් අපිට තියෙනවා. හැබැයි ඒ කියන විදිහටම ඒක බීජපත්‍රී, ද්විබීජපත්‍රී වගේ සියල්ල කෙලෙස විසිරලා නැහැ. විසිරෙනකොට යම් යම් වෙනස්කම් පෙන්වන්න කරනවා. තුලගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා ඒක බීජපත්‍ර ශාක කන්දේ දර්ශීය ව්‍යුහ, ද්විබීජපත්‍ර ශාක කන්දේ දර්ශීය ව්‍යුහ. රයිට්. එතනදී ද්විබීජපත්‍රියක ගොඩක් පැහැදිලි තියෙන ඒක බීජපත්‍රියකේ මට මෙහෙම එකක් වුණ කරනවා. ඒ තියෙන්නේ මොනවාද? සයින්. මේ තියෙන්නේ මොනවාද? කොයි
අද මැදින් තියනද මොකුත්? මැදින් මොකුත් නැහැ. ප්‍රයම තියෙනවා. සෛලම තියෙනවා. සෛලමයි ප්‍රයමයි තියෙනවා. ඔන්න ඔය විදිහට තියෙන්නේ. හැම එකම මම දෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි විකාශනය වෙලා විභාගෙට හැදුවොත් මේ රූපය දීලා නම් කරන්න පුළුවන්. එතකොට මම දීලා තියෙන රූප සටහන් දෙකක්. ඒ රූප සටහන් දෙකකින් අදහස් වෙන්නේ මොකක්ද? ඔයාලට අවශ්‍ය නම් මම මේ ඇඳපු එක දල වශයෙන් අඳින්න පුළුවන්. දල වශයෙන් ඇඳ ගන්න පුළුවන්. මේ ලොකුට අඳින්න පුළුවන් රූපයක් වල නාම දැන් ඔය ප්ලොයම දැන් සනාල කලාපයක් ලොකුට අඳින්න පුළුවන්. ඇඳලා ඒක ඇතුළෙම ලකුණු කරලා පෙන්නන්න පුළුවන් ප්ලොයම සෛලම තියෙන විදිහ. right මම සරල කලාපේ එළියට අරන් ඇඳලා තියෙනවා. ඇතුළේ එකක දෙකක වගේ සරල කලාපයක සෛලම ප්ලොයම සහ අන්තස් කලාපීය කැම්බීම පිහිටීම පෙන්නලා තියෙනවා. ඒ වගේම නැති එකේ පෙන්නලා නැහැ. ඒතර ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි ශාකන්දේ වෙනස්කම් දිහා බලමු අපි දැන්. පූරක පටකයේ ගත්තාම බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වෙලා තියෙනවා ද්විබීජපත්‍රි කඳේ. හැබැයි ඒක බීජපත්‍රියකේ බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වෙලා නැහැ. එහෙනම් පළවෙනි වෙනස්කම මොකද්ද? ඒක බීජපත්‍රි පූරක පටකය බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වෙලා නැත. ද්විබීජපත්‍රි බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වී ඇත. කොටස් දෙකකට වෙන් වෙලා තියෙන ඉස්සෙල්ලා. මුදුස්තර සෛල වලින් සමන්විත පූරක පටකයක් දක්වන්න ලැබෙනවා. මුදුස්තර සහ ස්ථූල කෝණස්තර පටක දක්වන්න ලැබෙනවා කවලමට. right දැන් කඳේ ඇතුලේ ගත්තම මොන මතක ඇති මෙන්න මේ තැන්වල ස්ථූල කෝණස්තර දුරස්තර පටක දක්වන්න ලැබෙනවා. අපි චර්මයේ ඇතුලේ බාහිකයට එළියේ ඒකේ තමයි ශාකයකට ශක්තිමත් බව. දැඩි බව සම්දාන කෘත්‍යයක් පිටු කරනවා. හැමතැනම නැති වුණත් ඕක ඇතුලේ තියෙනවා වටේට. right ඒක බීජපත්‍රියකේ පොදුවේ මුදුස්තර සෛල වලින් තමයි පූරක පටකේ සමන්විත වෙන්නේ. මෙයාගේ ඒ අපි චර්මයේ ඇතුලෙන් තියෙන කොටසට අපි පොදුවේ හැම එකේම පූරක පටකේ කියනවා. හැබැයි මේ පූරක පටකේ කියන එක ද්විබීජපත්‍රියකේ බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වෙලා තියෙනවා. සනාල කලාපවල කැම්බීමක් නැහැ ඒක බීජපත්‍රි. සනාල කලාපවල කැම්බීමක් තියෙනවා ද්විබීජපත්‍රි. සනාල කලාප ප්‍රමාණයෙන් වෙනස්. එකිනෙකට වෙනස් සයිස් එකේ සනාල කලාප දක්වන්න ලැබෙනවා ඒක බීජපත්‍රි. පොඩියෝ තියෙනවා ලොකුයෝ තියෙනවා. හැබැයි ද්විබීජපත්‍රියක ගත්තම සාමාන්‍යයෙන් සනාල කලාපවල විශාලත්වය එක සමානයි. සාපේක්ෂව සමානයි. සනාල කලාප පූරක පටකේ පුරාම විසිරලා තියෙනවා ඒක බීජපත්‍රියේ. කඳ පුරාම විසිරලා තියෙනවා. ද්විබීජපත්‍රියකේ සනාල කලාප වලයාකාරව පිහිටුවා. ඒකත් එක වෙනස්කම්. සනාල කලාප ගත්තොත් ඔයගොල්ලෝ පේන ඇති ඒක බීජපත්‍රියකේ ගොඩක් තියෙනවා. ද්විබීජපත්‍රියකේ තියෙන්නේ සීමිත සංඛ්‍යාව. සංඛ්‍යාව අඩු. සනාල කලාප ප්‍රමාණය අඩුයි. මේ තමයි ප්‍රධාන වෙනස්කම්. එතකොට ඔයගොල්ලන්ගේ මේ ටියුබ් එකේ රූප සටහන් දෙකක් දාන්න. මම ඒකත් පැහැදිලි කරලා දෙන්න නැත. ඒකත් එක්ක ඔයගොල්ලෝ මේක පටලව ගන්න කොහොමද මේක අධ්‍යයනය කළ යුත්තේ කියලා. විභාගයට එන්නේ මේක නම් කරන්න. මේක අඳින්න දෙන්නේ නෑ. right. ඒතර මේ අතරින් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ දීලා තියෙන රූපයක් තියෙනවා. දීලා තියෙන රූපේ එච්චර පැහැදිලි නෑ. ඒ නිසා තමයි මම තවත් රූපයක් මේකට ආදේශ කරලා තියෙන්නේ. right. දැන් මේ තියෙන්නේ ඒක බීජපත්‍රි ශාකන්දේ දර්ශීය ව්‍යුහය සහ ද්විබීජපත්‍රි ශාකන්දේ දර්ශීය ව්‍යුහය ඔය රූපේ ටියුබ් එකේ තියෙන එක. ඒතර මෙතනදී මේක මම ගත්තේ පොතකින්. එතකොට ඒකේ උගලට පේනවා ඇති තව ඔය දුරස්තර සෛල කියලා කොටසක් කේශර වගේ දේවල් ටිකුත් තියෙනවා. මජ්ජා කිරණ කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ ප්‍රදේශයේ තියෙන සෛල මජ්ජා කිරණ. හරිද? ඒක අපිට එච්චර වැදගත් නෑ. අපේ සිලබස් එකේ තියෙන රූපය තමයි අපිට දෙන්නේ. මොකද්ද රූපයේ සිලබස් එකේ තියෙන මෙන්න මේක තමයි සිලබස් එකේ තියෙන්නේ. ඔන්න සිලබස් එකේ තියෙන රූපය. මේ රූපය ටිකක්
අපැහැදිලි. right බාන එක බීජපත්‍රයක් ගත්තම දැන් ප්ලොයම සයිලම තියෙන විදිය පැහැදිලි නෑ පේන්නේ නෑ. සනාල කලාප නම් මේක නම් කරගන්න පුළුවන් රවුන්ඩ් ටික ඔක්කොම සනාල කලාප. පූරක පටක ඒක රවුන්ඩ් ටික හැර ඉතිරි ටික. අපි චරණේ ටික හරි. ද්විබීජපත්‍රයක බලන්න. ඒක නම් යම් තාක් දුරට පැහැදිලි. මජ්ජාව, සයිලම, ප්ලොයම ඒ දෙක අතර තියෙන පොඩි කොළ පාට ලයින් එකක්. right. ඒතර බාහික ප්‍රදේශයේ මේක නම් වෙලා නැහැ. ඒක උඩට ඊතලේ දාගන්න. ඊතලේ දාගන්න. බාහික ප්‍රදේශය. උතන් ඊතලේ දාගන්න. බාහික ප්‍රදේශය. ඒතර ඔය දෙක තමයි සිලබස් එකේ තියෙන්නේ. ඒ නිසා මම කිව්වා කලින් එක ඕන ඇඳගත්තත් කමක්. right. එම අඳිනවනම් මම ඔයගලන්ට ඇඳලා පෙන්නන්න. ඒක කොලයක ඇඳලා තියාගත්තත් කමක්. මේ තමයි ශාක කඳක තියෙන මූලික පටක වර්ග සහ ඒවායේ කෘත්‍ය. අඳිනවනම් මෙන්න මේ විදිහට ඇඳලා හොඳයි. මේකේ එක එක සයිස් එකේම ගොඩක් තියෙනවා. මොනාලේ සනාල කලාප. ඒතර සනාල කලාපයක් ගත්තම ඒක ඇතුලේ අපිට අඳින්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා නේද? මම කිහිපයක් අඳින්නම්. සයිලම් සහ ප්ලොයම් නම් කරනකොට මේක ඒක බීජ මේ තියෙන්නේ අපි චර්ම මේ ප්‍රදේශයට අපි කියන්නේ පූරක පටක මේවා සනාල කලාප. සනාල කලාප. ඔච්චර තමයි මේ අපි දකින ඒක බීජපත්‍රියකේ අපිට දීලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් සයිලම් සහ ප්ලොයම් වල අපුරු කරන්න. එතකොට මම යාව තෝරගන්න. right. එතකොට අපිට පුළුවන් Contohnya silent. Ini deploy.
ඔච්චර තමයි එක බීජපත්‍රය. ද්විබීජපත්‍රයේදී අපිට අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට මේ බලන්න. ඔන්න ඔහම අඳින්න. ත්‍රේසියනි සනාල කලාව. මේ එළියම තියෙනවා. අපිට ඊට පස්සේ මෙතන අපිට හම්බ වෙන්නේ බාහිර. ඊට පස්සේ අපිට හම්බ වෙනවා සනාල කලාප. ඒ සනාල කලාප වල තියෙනවා මෙන්න මේ විදිහට අන්තස් කලාපීය කැම්බියම. මේක මෙහෙම රවුමට තියෙන කී ලස්සන දෙයක් ඉස්සරහට සිද්ධ වෙනවා. අතුල් පැත්තෙන් තියෙනවා අතුල් පැත්තේ මතක තියාගන්න. සයිලන් අතුල් පැත්තේ තමයි සයිලම තියෙන්නේ. ජලය සහ ఖనిජ ලවණ. සයිලම් පිටතින් තියෙනවා ප්ලොයම්. ප්ලොයම් අපිට ඒක අදාළ ගන්න පුළුවන්. මේ තියෙන්නේ සනාල කලාප. පරිවහන. මේ ප්ලොයම් මේක සයිලන්ස් ඒතිය අන්තස් කලාපීය කැම්බි. අන්තස් කලාපීය කැම්බිය. ඒ වගේම ඇතුලෙන් තියෙනවා මෙතන මජ්ජ. ඇතුලෙන් තියෙනවා මජ්ජ. ඔය ටික තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. right අවශ්‍ය අඳින්න ඇඳගත්ත නම් හොඳයි. ඉස්සෙල්ලා මම විස්තර කරමින් ඇඳා දැන් රූපය ඇදලා තියෙනවා. අඳින්න බලන්න. right අපි ඊළඟට යනවා මේ පටකවල ක්‍රියාකාරීත්වය නිසා
මේ ශාක කඳක ඇති වෙන වෙනස්කම් ටිකක් පැහැදිලි කරගන්න. ද්විබීජපත්‍රී ශාක කඳක ද්විතීක වර්ධනය. මොකද්ද ද්විබීජපත්‍රී ශාක කඳක ද්විතීක වර්ධනය කියලා කියන්නේ? ද්විබීජපත්‍රී ශාක කඳක් කාලයක් යනකොට මොකද වෙන්නේ? විෂ්කම්භය වැඩි වෙලා වැඩි වෙලා කඳ මහත් වෙනවා. මෙන්න මේකට අපි කියනවා ද්විතීක වර්ධනය කියලා. ද්විබීජපත්‍රී ශාක කඳක තමයි මේ ද්විතීක වර්ධනය කියන සංසිද්ධිය දක්න ලැබෙන්නේ. එක බීජපත්‍රී එකක දක්න ලැබෙන්නේ. ද්විබීජපත්‍රී ශාක කඳක් විෂ්කම්භයෙන් වැඩිවීම එහි ද්විතීක වර්ධනය ලෙස අපි හඳුන්වනවා. ශාකයක් යම් කිසි අවධියක් පසු කළ පසු මේ ද්විතීක වර්ධනය අපිට දක්නට ලැබෙනවා. අග්‍රස්ත විභාජක වල ක්‍රියාකාරීත්වය නිසා ශාක කඳ ඒ වගේම මුල් දිගෙන් වැඩි වෙනවා. මේකට අපි කියන්නේ ප්‍රාථමික වර්ධනය කියලා. ඒ කියන්නේ ශාකයක් අපි පැල කරපු දා ඉඳලා දිගින් දිගටම ප්‍රාථමික වර්ධනය සිද්ධ වෙනවා. ශාකයක් අපි හිටවුවම ඒ ගහ උඩට එනවා ඉස්සි. ඇයි ඒ තමයි අග්‍රස්ත විභාජකවල තියෙන විභාජක පටක විභාජනයෙන් නවසයිල ඇතිවෙමින් කඳේ දිග මුල් වල දිග වැඩි වෙවි ශාකය උඩට යනවා. මේකට අපි කියන්නේ ප්‍රාථමික වර්ධනය. ඒ කියන්නේ ශාකයක උස වැඩි වීම ප්‍රාථමික වර්ධනය. මහත වැඩි වීම කඳ වැඩි වීම ද්විතීක වර්ධනය ලෙස අපි හඳුන්වනවා ද්විබීජපත්‍රී ශාකය. ද්විබීජපත්‍රී ශාකයක මේ ද්විතීක වර්ධනයට හේතු වෙන්නේ ශාකයේ කඳේ තියෙන විශේෂිත වූ පටක දෙකක ක්‍රියාකාරීත්වය. ඒ තමයි අපිට හම්බ වුණා කැම්බියම පටකය කියලා කියන්නේ. අන්තස්කලාපීය කැම්බියම. මේක නිර්මාණය වෙනවා සනාල කැම්බියම. ඒ වගේම කාලයක් එක්ක ද්විබීජපත්‍රී ශාක කඳක ඇති වෙනවා වල්ක කැම්බියම. මෙන්න මේ වල්ක කැම්බියම සහ සනාල කැම්බියම කියන විභාජක පටක දෙකේ ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් ද්විබීජපත්‍රී ශාක කඳේ විෂ්කම්භය වැඩි වෙනවා. ඇතුලේ තියෙන සෛල සංඛ්‍යාව වැඩි වෙලා මහත් වෙනවා කඳ මහත් වෙනවා. මේ ද්විතීක වර්ධනයට මතක තියාගන්න. ද්විබීජපත්‍රී ශාක කඳක ද්විතීක වර්ධනය කියන්නේ කඳ මහත් වීම. ප්‍රාථමික වර්ධනය කියන්නේ කඳ උසින් වැඩි වීම. ද්විතීක වර්ධනයට හේතු වෙන්නේ කඳේ තියෙන සනාල කැම්බියම සහ වල්ක කැම්බියම කියන විභාජක පටක දෙක. මේ දෙකම විභාජක පටක, ස්ථිර පටක නෙමෙයි. නවසෛල ඇති කරන්න පුළුවන් විභාජක පටක දෙක. මෙන්න මේ දෙක තමයි කඳ මහත් වෙන්න දායක වෙන්නේ. කොහොමද මේගොල්ලෝ කඳ මහත් කරන්නේ? සනාල කැම්බියම. මේ සනාල කැම්බියම ඇති වෙන විදිහ අපි චුට්ටක් කතා කරමු. ද්විතීක වර්ධනයට භාජනය නොවිච්ච නැත්නම් අපි කියනවා ලපටි කඳක් ගත්තාම සනාල කලාප වල ප්ලොයම සහ සෛලම පටක අතර අන්තස්කලාපීය කැම්බියම ලෙස හඳුන්වන කැම්බියමක් දක්වන්න ලැබෙනවා. ඒ කියන්නේ අපි මේ ඇඳපු රූපය මේ ද්විබීජපත්‍රී ශාක කඳේ හරස්කඩ කියලා අපි මේ ඇඳපු රූපය අදාළ වෙන්නේ ලපටි කඳක හරස්කඩ. ද්විතීක වර්ධනයේ නොවු අවස්ථාවේ ද්විබීජපත්‍රී ශාක කඳක හරස්කඩ. right? මෙන්න මේ කඳේ ලස්සන වැඩක් වෙනවා. මෙන්න මෙහෙම බලා ගන්න හොඳට. මම මේ රූපේම පාවිච්චි කරන එක වලට විස්තර කරන මේවා විස්තර කරන මේ රූප ටිකේම අඳින්න අහන්නේ. මේක වෙන හැටි කියලා දෙන්න ඕනේ. ඒකයි කියලා දෙන්නේ. මේ රූප අඳින්නවත් නම් කරන්නවත් අහන්නේ. අඳින්න කොහොමද අහන්නේ? මම මේ දේවල් ටික අයින් කරන්න.
බලන්න. දැන් ළමයි මේ තියෙන ලපටි කඳක්. ද්විබීජ පත්‍රයක දිහා බලන්න. ලපටි කඳක්. මේකේ මේ තියෙන්නේ අන්තස්කලාපීය කැම්බියම්. කැම්බියම්. ද්විතීක වර්ධනයේ ආරම්භයේදී මේ සනාල කලාප අතර නැත්නම් මේ සනාල කලාප දෙකක් අතර තියෙන මේ මජ්ජාව ප්‍රදේශයේ එන මේ ප්‍රදේශයේ මේවට අපි කියන්නේ මජ්ජා කිරණ. මජ්ජා කිරණ. මේ මජ්ජාව ප්‍රදේශයේ නැත්නම් මේ මජ්ජා කිරණ මේ සනාල කලාප දෙකක් අතර තියෙන සෛල ස්තරයක් විභේදනය වෙලා අන්තස්කලාපීය කැම්බියමවල් අතර ඇති වෙනවා අන්තර්කලාපීය කැම්බියම. මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේ මජ්ජාව ප්‍රදේශයේ සෛල ටිකක් මේ සනාල කලාපවල තියෙනවනේ අන්තස්කලාපීය කැම්බියමවල්. අන්න ඒවා එකිනෙකක් සම්බන්ධ කර ගනිමින් ඇති වෙනවා නව කැම්බියම පටකයක්. නැත්නම් කැම්බියම සෛල ටිකක්. මෙන්න මේ විදිහට. ඒකට අපි කියන්නේ අන්තර්කලාපීය කැම්බියම කියලා. මෙතනක් තියෙනවා අන්තර්කලාපීය. හරිනේ. අන්තස්කලාපීය කැම්බියම වල අතර ඇති වෙනවා අන්තර්කලාපීය කැම්බියම. ඔන්නෝම. දැන් මේ පාඨකයට අපි කියන්නේ අන්තර්කලාපීය කැම්බියම්. අන්තර්කලාපීය කැම්බියම්. දැන් ඔයගොල්ලන්ට පේනවද රවුමට හැදිලා තියෙනවා සනාල කැම්බියම ලෙස හඳුන්වන කැම්බියම පටකයක්. අපි මේකට පොදුවේ කියන මේ දෙක එකට ගත්තාම අන්තස්කලාපීය කැම්බියමයි අන්තර්කලාපීය කැම්බියම එකතු වුණාම එක රවුමක් තියෙනවා. දැන් වලයක්. මොකද වෙලා තියෙන්නේ? අර ශාක කඳේ මැද විභාජක හැකියාවක් තියෙන. ඉස්සලා විභාජක හැකියාව තිබුණේ සනාල කලාපය ඇතුලේ විතරයි දෙපැත්තට. හැබැයි දැන් මෙන්න මේ ප්‍රදේශෙත් රවුමට සනාල කැම්බියම ඇති වෙනවා. මේ දෙකේ එකතුව තමයි අපි කියන්නේ සනාල කැම්බියම කියලා. මේක අපි කියනවා කැම්බියම පටකය කියලා. සරලවම කියනවා මොකද්ද කැම්බියම පටකය. මේ ද්විතීක වර්ධනයේ ආරම්භ වුණාම දැන් මේ වෙන්නේ. ඔන්න ආරම්භ වෙනවා දැන් වර්ධනය. කඳ මහත්වෙට පටන් ගන්න කාලේ ශාක. මේක ශාක කඳේ මැද කඳ වටේට තියෙන තනි සෛල ස්තරයක්. ඔයාලට පේන්නේ නැද්ද? මේක මම ඇඳලා තියෙන විදිහ. තනි සෛල මේගොල්ලෝ විභාජක හැකියාවක් තියෙනවා. විභාජක හැකියාවක් මේගොල්ලන්ට තියෙනවා. දැන් මොකක්ද දන්නවද වෙන්නේ? දැන් ළමයි මෙන්න මේ සනාල කැම්බියම මේ තනි සෛල ස්තරය දෙපැත්තටම අලුත් සෛල හදන්න පටන් ගන්නවා. විභාජක හැකියාවක් තියෙන නිසා නව සෛල එළිය පැත්තටත් ඇතුල් පැත්තටත් නිර්මාණය කරනවා.
මෙන්න මේ විදිහට. මේ සනාල කලාපේ ඇතුලේ මේ පැත්තට යා හදනවා අලුතින් සෛල. මෙහෙම ඇතුලේ හදන සෛල. මොකද වෙන්නේ එතකොට? තිබුණු සෛල ටික තල්ලු වෙනවා එළියට. අලුත් සෛල මෙහෙම ඇතුලේ හදනවා. තිබුණු සෛල තල්ලු වෙනවා එළියට මෙහෙට. ඔහම තල්ලු වෙනවා. ඇතුල් පැත්තටත් කොහොමයි? මෙහෙට හදනවා. නව සෛල හදනවා. නව සෛල හදනවා. නව සෛල හැදෙනකොට අපි තිබ්බේවට කියනවා ප්‍රාථමික ප්ලොයම. ප්‍රාථමික සෛලම තිබිච්ච ඒවා. දැන් ඒවා කොහෙටද යන්නේ? අර කැම්බියම ළඟ අලුත් සෛල හැදෙනකොට ද්විතීක සෛලම ද්විතීක ප්ලොයම කියලා අපි ඒව හඳුන්වනවා. ද්විතීක වර්ධනයේදී අලුතින් ඇති වෙන සනාල කලාප ඇතුලේ සෛලම සෛල ටිකකුත් ඇතුල් පැත්තට කවුරු නිසාද? මේ සනාල කැම්බියමින් පිට පැත්තට ප්ලොයම සෛල ටිකකුත් ඇති වෙනවා. ඒ ඇති වෙනකොට මොකද වෙන්නේ ළමයි? ශාක කඳ ඇතුලේ පටක ප්‍රමාණය වැඩි වෙනවා. පටක ප්‍රමාණය වැඩි වෙනවා. රයිට්. එතකොට වෙන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ වගේ වැඩක්. දැන් අර මේ තියෙන්නේ අපි අර කතා කරන සනාල කැම්බියම. මේ තියෙන්නේ ඇතුළට සෛලම හැදිලා මේක තල්ලු වෙනවා. මේ තියෙන්නේ අර තිබිච්ච ප්‍රාථමික සෛලම. ඒතර මේ හරිය තියෙන්නේ අර කලින් තිබිච්ච ප්‍රාථමික ප්ලොයම. මෙන්න මෙතන තියෙනවා අලුතින් හැදෙන සෛල. අනිත් එකෙත් එහෙමයි. අනිත් එකෙත් එහෙමයි. මොකද වෙන්නේ දෙපැත්තට. දෙපැත්තට මේක සෛල ඇති කර කර තල්ලු වෙනවා. වැඩියෙන් ගහණේ වැඩි වෙනවා. ගහණේ වැඩි වෙනකොට ටික ටික මැද තියෙන මජ්ජාව මොකද වෙන්නේ? මජ්ජාව ටික ටික අඩු වෙනවා. මජ්ජාව ටික ටික අඩු වෙනවා. මජ්ජාව අඩු වෙනවා. බාහික ප්‍රදේශෙත් ඈතට යනවා. මොකද වෙන්නේ? අර තීර සෛල අඩු වෙලා නව සෛල හැදෙනවා. මොකෙද්ද? අර සනාල කලාපයේ දෙපැත්තට අලුත් සෛල හදනවා. එතකොට සනාල කලාපයෙන් ඇතුල් පැත්තේ සෛලම සෛල ගහණේ වැඩි වෙලා සෛලම සෛල ඇතුළට නිරාගෙන එනවා. ඇතුළේ තියෙන මජ්ජාව අඩු වෙනවා. සනාල කලාපයෙන් එළියේ සෛලම ප්ලොයම සෛල වැඩිපුර හැදිගෙන යනකොට බාහික ප්‍රදේශයට තල්ලු වෙලා යනවා මෙහෙම. ප්ලොයම අලුතින් හැදෙනවා. තේරෙනවද? ඇතුල් පැත්තට සෛලම සෛල. ඒතකොට මෙන්න මේ පැත්ත මොකද වෙන්නේ? සෛලම සෛල වලින් පිරෙනවා. මජ්ජාව අඩු වෙනවා. එන්න මජ්ජා කුහරේ මොකද වෙන්නේ? අඩු වෙමින් යනවා. මේ පැත්තට ප්ලොයම සෛල එකතු වෙනවා. එන්න මොකද වෙන්නේ? බාහිකයේ ප්‍රදේශයේ තිබිච්ච අර මුදුස්තර කොටස අඩු වෙනවා. මේ විදිහට සෛල වැඩි වෙනකොට කඳට ඔහොම ඉන්න පුළුවන්ද? තිබිච්ච සෛල විනාශ කරගෙනද මේ නෑ. ඒවත් තල්ලු කරගෙන යනවා. තෙරපගෙන යනවා. කඳ මහත් වෙනවා. ටික කඳ මහත් වෙනවා. කවුරු නිසාද? සනාල කැම්බියම නිසා. සනාල කැම්බියම නිසා. ද්විතීක වර්ධනයේ දිගින් දිගටම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? කාලයත් එක්ක විෂ්කම්භය වැඩි වෙනවා. එහෙනම් සනාල කැම්බියම මොකද කරන්නේ? ඇතුල් පැත්තට සෛලම සෛලත් පිට පැත්තට ප්ලොයම සෛලත් අලුතින් ඇති කරමින් ඇතුලේ තියෙන සෛල ප්‍රමාණය පටක ප්‍රමාණය වැඩි කරලා කඳ විෂ්කම්භය වැඩි කරනවා. කඳේ විෂ්කම්භය වැඩි කරනවා. මෙම කඳ ඇතුළේ ලොකු තෙරපීමක් වෙනවා. කඳ ඇතුළේ ලොකු තෙරපීමක් වෙනවා. මේ තෙරපීම නිසා මජ්ජාව හීනි වෙලා යනවා.
කුහරය වගේ මං කිව්වේ මෘදු කොටස ඒක නැති වෙලා වගේ යනවා. හොඳට මේරුවා මේක නැත්තරම නැති වෙලා. එතකොට මෙතන තියෙන්නේ සෛල විතරයි. මෙහෙම වෙන්න යනකොට කඳට ප්‍රශ්නයක් මතුවේ. සනාල කැම්බීමේ ක්‍රියාකාරීත්වය නිසා කඳේ තියෙන අභ්‍යන්තර පටක ප්‍රමාණය වැඩි වෙනකොට කඳ ඇතුලේ පීඩනය ගොඩක් වැඩි වෙනවා. එතකොට කඳ අභ්‍යන්තරයේ පීඩනය වැඩි වෙලා අපි චර්මය ඒ වගේම බාහිකයේ ප්‍රදේශයේ තනින් තනින් පුපුරලා යන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ දැන් බාහිකයේ ප්‍රදේශයේ තාම තියෙනවනේ. ඒක අඩු වෙමින් යනවා. හැබැයි මේ තැන් මොකද වෙන්නේ? පුපුරන්න බලන්නේ. අපි චර්මය එහෙම පුපුරන්න බලන්නේ. මේක නිකන් හරියට කාගෙන යනවා බඩගිනිය පිපිරලා මොකද වෙන්නේ දැන්? පුපුරන්න ලැස්තිලා. බැලුම් බල පුම්මගෙන යනවා. පුපුරු දානවා දැන් මෙන්න. පුපුරන්න උත්සාහ කරනවා. ඔන්න. එනවා. හැබැයි මේ විදිහට අපි චර්මයේ පුපුරනකොට අපි චර්මයේ විසින් කරේ මොකද්ද? අභ්‍යන්තර පටක ආරක්ෂා කරනවා. අභ්‍යන්තර පටක වලට ආරක්ෂාවක් නැති වෙලා ඒවා බාහිරට විවර වෙනවා. ඒ පිපිරුම් ඇති වෙනවා. ඒකට ශාක්‍ය කැමති නැහැ. මේ අපි චර්මයේ සහ බාහිකයේ තනින් තනින් පුපුරා යෑමෙන් අභ්‍යන්තර පටකවල ආරක්ෂාව නැති වෙනවා. අනාරක්ෂිත වෙනවා. එතකොට අභ්‍යන්තර පටකවල අනාරක්ෂිත බව වැළැක්වීම සඳහා මේ බාහිකයේ ප්‍රදේශයේ තියෙන නේද? බාහිකයේ ප්‍රදේශය. අපි කතා කරන මේ බාහිකයේ ප්‍රදේශය. මෙන්න මේ බාහිකයේ ප්‍රදේශයේ සෛල ටික වලයක් විදිහට අත්වල බැඳ ගන්න. බැඳගෙන ආපහු අපි චර්මයට ඇතුලෙන් තියෙන බාහිකයේ ප්‍රදේශයේ තනි සෛල වලයක් මෙම නිර්මාණය වෙනවා. මොකද මේ අපි චර්මයේ පුපුරලා අභ්‍යන්තර පටක අනාරක්ෂිත වෙන එක වළක්වන්න. ඒකට අපි කියනවා වල්ක කැම්බියම. එතකොට මෙන්න මේ වගේ පටකයක් අපිට මෙයාගේ වටේට දක්නට ලැබෙනවා. මම ඒක අඳින්නම් කහ පාටයි. right. දැන් මේ පිපිරුම එන්න හදනකොට මොකද වෙන්නේ? ඒ පිපිරුම් මේ වයින් කරන්න මේ තියෙන්නේ බාහික ප්‍රදේශය. right. දැන් මේ පිපිරුම් එන්න හදනකොට ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේගොල්ලෝ තනින් තන පුපුරලා ශාකයේ ආරක්ෂිත බව අනාරක්ෂිත බව වැඩි වෙනකොට මේ බාහික ප්‍රදේශයේ කල්පනා කරනවා මෙහෙම වෙන්න දෙන්න බෑ. මොකද වෙන්නේ බාහික ප්‍රදේශයේ තියෙන සෛල ටික මෙන්න මේ විදිහට වටේට ආරක්ෂිත තනි සෛල ස්තරයක් නිර්මාණය කරනවා. බාහික ප්‍රදේශයේ තියෙන සෛල මෙන්න මෙහෙම එකතු වෙලා හදනවා අලුත් පටකයක්. ශාක අපි චර්මයට ඇතුලෙන් බාහික ප්‍රදේශයේ සෛල ටික එකතු වෙලා හදනවා නව පටකයක්. ඕකට අපි කියනවා වල්ක කැම්බියම්. මොකද්ද? වල්ක කැම්බියම්. දැන් කැම්බියම පටකේ මොකද කරේ ඇතුලේ? සනාල කැම්බියම්. එහෙම නැත්නම් අපි කියනවා කැම්බියම පටක. පොදුවේ කැම්බියම පටක තමයි මේ කඳ මහත් කරන්නේ. පටන් ගත්තේ කවුද? සනාල කැම්බියම මේක පටන් ගත්තා. කොහෙද සනාල කැම්බියම ඉන්නේ? මේ ඉන්නේ සනාල කැම්බියම. ඒ සනාල කැම්බියම මගින් ඇතුළට සෛලම එළියට ප්ලොයම හදනකොට ඇතුළේ තෙරපීම් වැඩි වෙලා
වටේට තියෙන ආරක්ෂිත පටකය අපි චර්පේ පුරන්න බලන්න. ඒ පිපිරුම් වලින් අභ්‍යන්තර පටක ආරක්ෂා කරගන්න. බාහික ප්‍රදේශයේ සෛල ටිකක් එකතු වෙලා හදනවා ආරක්ෂිත පලිහම්. තනි සෛල ස්තරයක්. මේක වල්ක කැම්බියම්. වල්ක කැම්බියම්. වල්ක කැම්බියම්. මතක තියාගන්න මේ වල්ක කැම්බියම කියන එක ද්විතීක විභාජකයක්. ඇයි එහෙම කියන්නේ? ද්විතීක වර්ධනය හේතුවෙන් තමයි ආරම්භෙදි තිබ්බද? අර අපි ලපටි කඳක හරස්කඩ ගැන කතා කරලා තියෙන පටක ගැන කතා කරනකොට වල්ක කැම්බියම කියලා එකක් තිබ්බද? තිබුණේ නැහැ. සනාල කැම්බියම කියලා එකක් තිබ්බද? තිබ්බේ නැහැ. ද්විතීක වර්ධනය පටන් ගන්නකොට තමයි සනාල කැම්බියම කියන එක නිර්මාණය වෙන්නේ. එතන තමයි ද්විතීක වර්ධනය කඳ මහත් වීම පටන් ගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි වල්ක කැම්බියම නිර්මාණය වෙන්නේ. එතකොට මේ වල්ක කැම්බියම කියන එකත් ද්විතීක විභාජකයක්. ද්විතීක වර්ධනයේදී කඳ මහත් වීමට දායක වන විභාජක පටකයක්. එහෙනම් ද්විබීජපත්‍රී ශාකයක කඳ මහත් වීමට දායක වන විභාජක පටක දෙක. එකක් සනාල කැම්බියම, අනිත් එක වල්ක කැම්බියම. එකක් සනාල කැම්බියම මතක තියාගන්න. අනිත් එක වල්ක කැම්බියම. ඔක තමයි අපි ගන්න ඕනේ. ඔක නන්දෙක් කිව්ව කියලා එන්නේ නැහැ නේ ඔළුවට. ඒක මම මේ සිද්ධ වෙන දේ පැහැදිලි කරනවා. මේක ටිකක් ලොකු නෝට් එකක් තියෙනවා. කියවලා අදහස ඔළුවට ගන්න. කටපාඩම් කරන්න යන්න එපා. ද්විතීක වර්ධනය කියන්නේ කඳ මහත් වීම. කඳ මහත් වෙන අවස්ථාවේදී ඒ වැඩේට කඳ මහත් වෙන කියන්නේ අලුත් සෛල සාක කඳ තුල ඇති වෙනවා. එයා අලුත් සෛල සාක කඳ තුල ඇති කරන්නේ විභාජක පටකයක් විසින්. කවුද මේ විභාජක පටකය? එකක් සනාල කැම්බියම, ඊට පස්සේ ද්විතීක වර්ධනයේ අවසාන භාගයේදී ඇති වෙනවා වල්ක කැම්බියම. එයත් කරනවා ඔය වගේම වැඩක්. වල්ක කැම්බියම වල්ක කැම්බියම නිකන් ඉන්නේ. වල්ක කැම්බියමද දෙපැත්තට අලුත් සෛල ඇති කරනවා. ඒක එයත් විභාජක පටකයක්. වල්ක කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසාත් දැන් මොකද වෙන්නේ? කඳ වටේට තියෙන සෛල ප්‍රමාණය වැඩි වෙලා තවත් විෂ්කම්භය වැඩි. එහෙනම් සනාල කැම්බියම නිසා විෂ්කම්භය වැඩි වුණා. වල්ක කැම්බියම සනාල කැම්බියම හේතුවෙන් සනාල කැම්බියමින් විෂ්කම්භය වැඩි වෙන්න පටන් ගන්නතර පස්සේ තමයි වල්ක කැම්බියම ඇති වෙන්නේ. හැබැයි වල්ක කැම්බියමක් නිකන් ඉන්නේ. ඇතුල් පැත්තට හදනවා සෛල ටික. අපි ඔකට කියනවා ද්විතීක බාහිකය කියලා. මොකද කියන්නේ? ද්විතීක බාහිකය. මේ සෛල වැඩි වෙනකොට කඳ මොකද වෙන්නේ තව? ඈත් වෙලා මෙහෙම විෂ්කම්භය වැඩි වෙනවා. ද්විතීක බාහිකය ඔය ඇතිනේ. ද්විතීක වර්ධනයේදී බාහිකය සෛල ටිකක් හැදෙනවා. අලුතින් නව සෛල හැදෙනවා. ඒ විතරක් නෙමෙයි වල්ක කැම්බියම විසින් නව සෛල ඇතුල් කිරීම ඇතුල් පැත්තටත් පිටපැත්තටත් ඇති වෙනවා. පිටපැත්තට මෙන්න මේ විදිහට නව සෛල ඇති වෙනවා. මම වෙන පාටක් ගන්නවා. පිටපැත්තට නව සෛල ඇති වෙන්නේ මේ විදිහට වෙනවා. ඔයාලට පේනවා දැන් වල්ක කැම්බියම එයා විසින් බාහිරටත් අභ්‍යන්තරයටත් නව සෛල ඇති කරනවා. වල්ක කැම්බියමින් ඇතුල් පැත්තට ඇති වෙන්නේ අපි ඒවට කියනවා ද්විතීක බාහිකය කියලා. ද්විතීක බාහිකය කියලා. වල්ක කැම්බියමින් එළියට ඇති වෙන සෛල වලින් ඇති වෙන ප්‍රදේශයට අපි කියනවා වල්කය කියලා. මොකක්ද කියලා කියන්නේ? වල්කය. එතකොට මේ වල්කය ප්‍රදේශය වල්කය මේ කළු පාටෙන් තියෙන්නේ ද්විතීක බාහිකය. මේව අවශ්‍ය නැහැ. අවසාන සාරාංශය වලට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ විදිහට මොකද වෙන්නේ මේ දිගින් දිගටම? දැන් ඔයාලට පේනවද? සනාල කැම්බියමින් පටන් ගත්ත වැඩේ නව සෛල ඇති කරමින් විෂ්කම්භය වැඩි වී ගිහිල්ලා වල්ක කැම්බියම කියලා එකක් ඇති වෙලා ඒකිනුත් දෙපැත්තට සෛල ඇති වෙමින් ගිහිල්ලා තවදුරටත් විෂ්කම්භය වැඩි වෙනවා. මේ වල්කේ කාලයක් යනකොට පොතු විදිහට ගැලවෙනවා. පොත්ත කියලා කියන්නේ. ගැලවිලා යනවා. හරිද? පොතු විටින් විට ගැලවෙනවා. මහත් වෙන. වල්කේ කියන එක ගැලවිලා යනවා.
ආය ඇති වෙන්නේ. ඇයි මේක දිගින් දිගටම ඇති වෙනවා. කඳ මහත් වීම දිගටම සිද්ධ වෙනවා. වරින් වර කැලවිලා යන්න පුළුවන්. හරි. ශාකයේ ජීවිත කාලේ පුරාම මෙම ක්‍රියාවලිය සිදු වෙනකොට කඳ මොකද වෙන්නේ? මහත්ින් වැඩි වෙනවා. ද්විතීක වර්ධනයක් සමග මතක තියාගන්න කඳේ සුවිශේෂී වෙනස්කම් ටිකකුත් අපිට දක්වන්න ලැබෙනවා. එහෙනම් ද්විබීජපත්‍රී ශාක කඳට කඳ මහත් වීම ද්විතීක වර්ධනය ලෙස අපි හැඳින්වනවා. මේ ද්විතීක වර්ධනයට දායක වෙනවා සනාල කැම්බියම සහ වල්ක කැම්බියම කියන ද්විතීක විභාජක දෙක. ද්විතීක වර්ධනයේදී නවසෛල ඇති කරන විභාජක පටක දෙක. මේගොල්ලෝ නිසා කඳ අභ්‍යන්තරයේ තියෙන පටක ප්‍රමාණය වැඩි වෙලා මජ්ජාව ක්ෂීණ වෙලා යනවා. නැති වෙලා යනවා. මජ්ජාව තමයි මෘදු කොටස. අර මෘදු ගතිය නැති වෙලා යනවා. මැද තියෙන සෛලම සෛල ගොඩක්. ප්ලොයම සෛල ටිකක් තියෙනවා වටේ. ඔය විදිහට ඇති වෙනවා ශක්තිමත් මහත කඳක්. මේ ද්විතීක වර්ධනය නිසා ද්විබීජපත්‍රී ශාක කඳක දක්න ලැබෙන ප්‍රධාන වෙනස්කම් හතරක් තියෙනවා. එකක් තමයි පොත්ති ඝනකම වැඩි වෙනවා. right මේ පොත්තට අයිති මෙන්න මේ ටික. මේ ද්විතීක වර්ධනය නිසා ඇති වුණානේ සනාල කැම්බියමෙන් පිටත පැත්තේ ද්විතීක ප්ලොයම කළු පාටින් තියෙන රවුමට ද්විතීක ප්ලොයම. ඔව් මම එතනට එනවා. අරටු ගන්න තැනට එනවා. හරිද? ද්විතීක ප්ලොයම. ඒ ද්විතීක ප්ලොයම ද්විතීක බාහිකය ඒ කියන්නේ මෙන්න මේ කොටස ඔයගොල්ලෝ පේන්නේ නැති. කළු පාටින් තියෙනවා ද්විතීක ප්ලොයම ද්විතීක බාහිකය sorry. උඩින් යන්න. නිල් පාටින් තියෙන ද්විතීක ප්ලොයම ටික ද්විතීක ප්ලොයම මේ තියෙන්නේ. ඊළඟ ද්විතීක බාහිකය හම්බ වෙනවා අපිට. ද්විතීක බාහිකය හම්බ වෙනවා අපිට. ඊට පස්සේ වල්ක කැම්බියම අපිට හම්බ වෙනවා. වල්ක කැම්බියම. ඊට පස්සේ අපිට හම්බ වෙනවා වල්කය. රොපේ නැති මෙතනින් පල්ලෙහාට. වල්කය. right. මෙන්න මේ ටික අපි එකතු කරලා ගත්තා. මේක තමයි අපි කියන්නේ පොත්ත කියලා. මේක තමයි පොත්ත. right. ප්‍රධාන වශයෙන් ওই ටික අයිති පොත්තට. right. ඒතර මෙන්න මේ කොටස ගත්තම මේක තමයි ඇත්තටම කඳක තියෙන මෘදු බාහිර කොටස. මේ ද්විතීක ප්ලොයම නිල් පාට කොටස. පොත්ත මේ පොත්තේ ඝනකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. පටක වැඩි වෙන නිසා මේ පොත්තේ ඝනකම වැඩි වෙනවා. එහෙනම් ද්විතීක වර්ධනයේදී ද්විබීජපත්‍රී ශාක කඳක සිද්ධ වෙන පළවෙනි වෙනස්කම තමයි පොත්තේ ඝනකම වැඩි වීම. වාසිදුරු ඇති වෙනවා. ඒ කොහොමද? ද්විතීක වර්ධනය නිසා ඔයගොල්ලෝ මතක ඇති මම කිව්වා අපිචර්ණය සහ බාහිකයේ ප්‍රදේශය තනින් තන බිඳෙනවා. සිදුරු වෙනවා. මෙන්න මේ විදිහට සිදුරු වෙනවා. මෙන්න මෙහෙම සිදුරු වෙනවා. මෙන්න මේ සිදුරු තමයි වාසිදුරු කියලා කියන්නේ. ඒතර ද්විතීක වර්ධනය ඇතිවිච්ච කඳක වාසිදුරු දක්වන්න ලැබෙනවා.
එහෙනම් ද්විතීක වර්ධනය නිසා කඳේ ඇති වෙන එක වෙනස්කමක් තව වාසිදුරු ඇති වෙනවා. මේ වාසිදුරු කඳේ ඇතුලේ තියෙන පටක වලට අවශ්‍ය කරන වාතය සංසරණය කරනවා. ඇතුලේ තියෙන පටක වල සජීවී පටක තවදුරටත් ඇතුලේ තියෙනවා. මොනවාද? දැන් ප්ලොයම එහෙම ගත්තම ආහාර පරිවහනය, සෛලම ජල පරිවහනය සිද්ධ වෙනවා. රයිට්? ඒවට අවශ්‍ය කරන වාතය සංසරණය වෙනවා. ඒ වගේම මතක කරගන්න එපා උත්සේදනය නිසා මේ වාසිදුරු හරහා කඳේ ඇතුලේ තියෙන ජලය එළියට අයින් වෙන්නත් පුළුවන්. රයිට්? ඒ වගේම කාලයක් එක්ක වාර්ෂික වලයන් නැති වෙන්නේ. අපි දන්නවා මේ අවුරුද්දේ සමහර කාල ගත්තාම ශාකයකට හිතකර කාල තියෙනවා. වර්ධනයේට ඉතා හොඳ කාල. සමහර කාල වර්ධනයේට ඉතාම ඊතරම් හොඳ කාල නෙමෙයි. ශාක වර්ධනයේට හොඳ කාලවලදී ශාකවල සෛල ඉතාම හොඳට නව සෛල ඇති වෙනවා. ඔය සනාල කැම්බියම අධික ක්‍රියාකාරීත්වය නිසා ද්විතීක සෛලම රයිට් ඒ වගේ නව සෛල ඇතිවීම ඉතා හොඳින් සිද්ධ වෙනවා. සෛල ස්තර සංඛ්‍යාවත් ගොඩක් වෙනවා. ශාක වර්ධනයේට ප්‍රශස්ත නොවන කාලවලදී මේ කැම්බියමේ ක්‍රියාකාරීත්වය නැත්නම් මේ නව සෛල ඇති කරන වල්ක කැම්බියම, සනාල කැම්බියම මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය එච්චර හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට හැදෙන සෛල ස්තර ප්‍රමාණය අඩුයි. ශාකවලට හිතකර කාලෙදී හැදෙන සෛල ස්තර ප්‍රමාණය වැඩි. හිතකර නැති කාලෙදී හැදෙන සෛල ස්තර ප්‍රමාණය අඩුයි. ඒව ටිකක් තද පැහැදිලි. හිතකර කාලෙදී ඇති වෙනව ටිකක් ලා පාටයි. එතකොට කඳ මෙහෙම කැපුවම අපිට ඇතිවිච්ච සෛලවල ඔය තියෙන වර්ණයේ වෙනස අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේ තියෙන කඳක් කියලා ගන්නකො. හිතකර කාලේදී ලොකු සෛල ඇති වුණා කියලා හිතන්න. නව සෛල. කවුද මේවත් හදන්නේ? කැම්බියම පටකය. එක්කෝ ප්‍රධාන වශයෙන් සනාල කැම්බියම. අනිත් පැත්තෙන් වල්ක කැම්බියම. නව සෛල හදනවා. ලොකු සෛල. හිතකර කාලෙදී ගොඩයි. අහිතකර කාලයක් එනවා ශාකේ. ඒත් නව සෛල ඇති වෙනවා. හැබැයි ඔය තරම් හොඳ ඒවා නෙමෙයි. නව සෛල ඇති වෙන හැබැයි සෛල ස්තර සංඛ්‍යාවත් අඩුයි. මේක නිකන් හරියට හොඳට පෝෂණයේ තියෙන හොඳට කාලා ඇඳලා ඉන්න සැපට හැදෙන ළමයි ටිකකුයි මන්ද පෝෂණයෙන් පෙළ ළමයි ටිකකුයි වගේ. හිතකර කාලේදී සැපට හැදෙනවා. මන්ද පෝෂණයේ තියෙන අහිතකර කාලේදී එතන හොඳට හැදෙන්නේ. ඊළඟ ආයෙනවා හිතකර කාලයක්. නව සෛල ඉතා හොඳට ඇති වෙනවා. දැන් ඔයාලට මොකද්ද පේන්නේ ශාක කන්දේ බැලුවම? ඔයාලට පේනවද අර අහිතකර කාලේදී හැදිච්ච ටික තද පාටක් පේනවා. හිතකර කාලේ ටික ලා වර්ණයක් වගේ පේනවා. ඉතින් මේක කහ කැපුවම අපිට මේක නිකන් වලලු වගේ පේනවා හරස් කරේ. හරිද? ඉතින් මෙන්න මේ එකක් අපි කියනවා වාර්ෂික වලයක් කියලා. හිතකර කාලය මේ අහිතකර කාලය වාර්ෂික වලයක්. මේකෙන් හොයාගන්න පුළුවන් කඳක වයස, ගහේ වයස හොයාගන්න පුළුවන්. මේ වගේ වලයන් සංඛ්‍යාව ගණනය කරගෙන කඳේ වයස, ගහේ වයස හොයාගන්න පුළුවන්. වාර්ෂික වලයන් ඇති වෙනවා. right? ලොකු මහා විශාල රූස්ස ගහක් පෙළුවම අර වලයන් ටික දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් කඳේ වයස.
right ඊළඟට වැදගත් දෙයක් සිද්ධ වෙන අවසාන වශයෙන් ද්විතීක වර්ධනයේදී තමයි අපිට කඳේ අරටුව සහ එළය වෙන්වීම දක්නට ලැබෙන්නේ. අරටුව සහ එළය වෙන්වීම. right මේ සනාල කැම්බීමේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම සිද්ධ වෙනකොට අලුතින් හැදෙන ද්විතීක සෛලම මොකද කරන්නේ? දැන් කොහෙද අලුතින් හැදිච්ච සෛල තියෙන්නේ? මෙන්න මේ මැද. මේ තියෙන්නේ විශාල සෛල ප්‍රමාණයක් ඇති වෙනවා. සනාල කැම්බීම නිසා. ඇතුලේ මොකද වෙන්නේ මැද? මැද හොන්දට තෙරපෙනවා. තට තල්ලු වෙනවා. තට ප්‍රෙස් වෙනවා. එහෙම ප්‍රෙස් වෙනකොට යමක් සිද්ධ වෙනවා. මොකද්ද? මේ සෛල කියන්නේ මොනවද? ශාක කන්දේ සෛල විසින් මොනවද කරන්නේ? ශාක කන්ද තුල සෛල තමයි ජලය සහ ඛනිජ පරිවහනය කරන්නේ. ජලය සහ ඛනිජ පරිවහනය කරන්නේ. මේ ජලය සහ ඛනිජ පරිවහනය කරන රබර් නල ටිකක් වගේ මේක මැද එන ගොඩයි දැන්. ඇයි? ද්විතීක වර්ධනයේදී ඇතිවිච්ච සෛල විශාල ප්‍රමාණයක් තියෙනවා දැන්. ඕක මේව හරහාට කැපුවා කියලා හිතන්නකෝ. මෙහෙම කැපුවොත් අපිට පේන්නේ මෙන්න මේ එක. කැපුවම අපිට පේන්නේ මෙන්න මෙහෙම. මේ තියෙන්නේ සෛලම. මේවට අපි කියන්නේ සෛලම වාහිනී. මැද මේ සෛලම වාහිනී. ඇයි මේවා නල වගේ යන්නේ? මේවා තමයි ජලය සහ ඛනිජ ලවණ පරිවහනය කරනවා මැද. නිකන් හිතන්නකෝ රබර් හෝස් මිටියක් ගන්නකො මෙහෙම තියෙන. ඇතුලෙන් ජලය සහ ඛනිජ ලවණ පරිවහනය වෙනවා. මේ හෝස් ටික මෙහෙම තෙරපෙනකොට මොකද වෙන්නේ? කොහොම තෙරපෙනවා? ඇයි? අර වටේට ඉන්න සනාල කැම්බියම අලුත් හෝස් එකතු කරනවා. හෝස් ගාන වැඩි කරනවා. සනාල කැම්බිය විසින් සෛල ප්‍රමාණය වැඩි කරනවා. වැඩි කරනකොට මොකද මේක වෙන්නේ? තෙරපෙනවා. තෙරපෙනකොට හෝස් එක මොකද වෙන්නේ? හැකිලෙනවා. හැකිලෙනකොට මැද්දේ ජල ගමනාගමනය අවහිර වෙනවා. අඩාල වෙනවා. මේ ඇති වෙන්නේ මොනවද? ද්විතීක සෛලම. මේවට අපි කියන්නේ. අර ද්විතීක අවධියේදී හැදෙන ද්විතීක සෛලම. දිගින් දිගටම ඇති වෙනකොට මේ සෛලම වාහිනී නැත්නම් සෛලම වාහිනී අවහිර වෙලා ජල ගමනාගමනය නතර වෙනවා. මේ ජල ගමනාගමනය නතර වීමට තව විශේෂ දෙයක් දායක වෙනවා. ඒ තමයි මෙන්න මෙහෙම. මේ සෛලම වාහිනී තියෙන ළමයි මෙන්න මෙහෙම. මේ තියෙන්නේ ඔය සෛලම වාහිනියක් කියලා හිතන්න. මේ සෛලම් වාහිනී මතු පිට තියෙනවා මෘදුස්තර සෛල. ඔන්න මෘදුස්තර සෛල තියෙනවා. මේ තමයි සෛලම වාහිනී. මේක නෑ. මේගොල්ලෝ හරහා තමයි ජලය සංසරණය වෙන්නේ. මෙහෙම. සෛලම් වාහිනී දෙකක් මං ඇන්දේ. මේක සෛලම් වාහිනී ගාන වැඩි වෙලා, සෛල වැඩි වෙලා තද වෙනකොට මොකද වෙන්නේ? තද වෙනකොට ළමයි මෙන්න මේ සෛලම වාහිනියක මේ සිදුරු තියෙනව නේද? මේ සිදුරට අපි කියන්නේ කූ සිදුර කියලා. සිදුර කූ සිදුරු.
ඔය කූසිතුරු වැහිලා තියෙන්නේ මෘදුස්තර සෛල වලින්. මෘදුස්තර සෛල වලින්. ඒක හරියට බැලුන් ටිකක් තියෙනවා. දැන් මේ බැලුන් එක තද වෙනවා මෙහෙම කම්ප්‍රෙස් කරනකොට. කම්ප්‍රෙස් කරනකොට ළමයි මේවා මේ මෘදුස්තර සෛල වෙන්න මේ වාහිනිය ඇතුළට මෙහෙම නේද? වාහිනිය ඇතුළට මේක මෙහෙම අර චුයින්ගම් එක ගගයිනට එක පාඩ බොක් ගාලා ඉන්නේ ආන් ඒ වගේ. වාහිනිය ඇතුළට මෙහෙම ගාලාගෙන යනවා. ඇතුළට නිරාගෙන යනවා. ඔන්නවම වාහිනිය ඇතුළට මේ සෛල රින්ගනවා. කම්ප්‍රෙස් වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ මේ ඇතුළට ගියපු එකට අපි කියනවා ටීලෝසයක් කියලා. ටීලෝස. මොනවාද? ටීලෝස. දැන් මොකද වෙන්නේ අත්ත අපිට බලන්න. ද්විතීක වර්ධනයේදී සෛලම සෛල තෙරපිලා සෛලම වාහිනී තෙරපීම නිසා සෛලම වාහිනී තුල ටීලෝස ඇති වෙනවා. මොනවද ඇති වෙන්නේ? ටීලෝස ඇති වෙනවා. මේ ටීලෝස ඇති වෙනකොට හරියට කාණුවක ගඩොල් ටිකක් අපි පෙළ ගැස්සුවා වගේ දැනෙනවා. කාණුවේ ගඩොල් නැත්තම් හොඳට ජලය සංසරණය වුණා. ගඩොල් තියුව ගමන් මොකද වෙන්නේ? ජල ගමනාගමනය අඩාල වෙනවා. ළමයි සෛලම වාහිනී තුල ටීලෝස ඇතිවීම නිසා සෛලම වාහිනී අවහිර වෙලා ජල ගමනාගමනය නතර වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ටීලෝස මතු පිට ලිග්නීන් නැමැති ලිග්නීන් ලෙස අපි හඳුන්වන සංයෝග වර්ග ඒ වගේම ටැනින් රේසීන වර්ග දුම්මල වගේ දේවල් මේ ටීලෝස අතර රැඳෙනවා. ටීලෝස අතර තැම්පත් වෙනවා. තැම්පත් වුණාම අර ටැනින් ඒ වගේම විවිධ රේසීන වර්ග සහ දුම්මල වල තියෙන ඒ තද පැහැ මේ සෛලම වාහිනී වලට ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? අරටුව ප්‍රදේශය ටිකක් කළු පාටට හුරු තද දුඹුරු පාටකට හුරු ප්‍රදේශයක් විදිහට අපිට දිස් වෙනවා. එහෙනම් ද්විතීක වර්ධනයේදී මොකද වෙන්නේ? සෛලම සෛල වලින් සමන්විත අර ශාකයේ මැද තියෙන සෛලම සෛල වලින් සමන්විත ප්‍රදේශය ටීලෝස ඇති වෙලා ජල ගමනාගමනය අවහිර වෙලා අවහිර වෙච්ච අක්‍රිය ප්‍රදේශයක් බවට පත් වෙනවා. ජලය නැහැ. ඒ කියන්නේ ඒ කැලේ මිරිකුවට වතුර එන්නේ නැහැ. ඇයි? ඒකේ වතුර නැහැ දැන්. right? අරටු ප්‍රදේශයෙන් දැන් ජලය නැහැ. ඒ ප්‍රදේශේ අර ටීලෝස ඇතිවීම නිසා ටීලෝස මත පිට තැම්පත් වෙච්ච ටැනින් වර්ග දුම්මල වර්ග නිසා තද පැහැති වර්ණයකුත් ඒ ප්‍රදේශයට ලැබෙනවා. අන ළමයි අරටුව ලෙස අපි ඔක හඳුන්වනවා. හැබැයි එළියේ නිල් පාට ප්‍රදේශෙ මොකක්ද තාම මේ නිල් පාට ප්‍රදේශෙ මොකද්ද? ඒවා තාම ෆ්ලොයම ආහාර පරිවහනය සිද්ධ වෙනවා. ඒ අතරතුර තවදුරටත් අර අවහිර නොවිච්ච මැදම තියෙනව ගත්තම හොඳටම අවහිර වෙලා තියෙනවා. වටේ තියෙනව සමහරට බට ටික සෛලම වාහිනී වටේ තියෙනව ටික සමහර විට එච්චර තාම අවහිර වෙලා නැහැ. ඒ නිසා ඒවා යම් මට්ටමකට ජලය සංසරණය වෙනවා. උඩට පේනවද? ශාකයේ මැද්දේ ජල සංසරණය නොමැති අක්‍රිය ප්‍රදේශයක් දුර්වර්ණ වූ අක්‍රිය ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. ඒක එන්න ද්විතීක වර්ධනයේදී මොකද වෙන්නේ? වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. අන්න අරටුව නිර්මාණය වෙනවා. කාලය වැඩි වෙන්න ගහ පරණ වෙන අරටුව විශාලයි. වටේට තාම මෘදුස්තර කොටසක් තියෙනවා. ඒකේ සක්‍රීය බවක් තියෙනවා. අක්‍රීය ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. ඒ අක්‍රීය ප්‍රදේශයට අපි කියනවා අරටුව, ඉතිරි කොටසට අපි කියනවා එළය. තාමත් සක්‍රීය ප්‍රදේශයට අපි කියනවා එළය කියලා. ඔන්න ඔය විදිහට එළය සහ අරටුව වෙන්නේ. ආයශ විවරණය කියලා කියන මොකද්ද? දිගින් දිගටම මේ විදිහට ද්විතීක වර්ධනය වෙනකොට මොකද වෙන්නේ ළමයි? දැන් මැද කොටස මැරිලා වගේනේ ඇත්තටම. ඇයි? අක්‍රියයි. මැද කොටසේ
සෛලම සෛල අවහිර වෙලා ඒවා හරහා ජල සංසරණයක් නේ. අක්‍රියයි. හැබැයි තවදුරටත් ඒක වටේට තියෙන ලේයර් එක නිල් පාට ටික දිහා බලන්න. තාම ආහාර පරිවහනය ඒ අතරතුර ටික දෙනෙක් ජල පරිවහනය කරනවා. තාම සක්‍රීය ගතියක් තියෙනවා. හැබැයි මේ ද්විතීක වර්ධන දිගින් දිගට වෙන්න මොකද වෙන්නේ? තව මේ සෛලම සෛල වැඩි වෙලා තව මේක තෙරපෙනවා. තෙරපෙනකොට ප්ලොයම ටිකත් වටේට තියෙන අර බාහික ප්‍රදේශයේ වැඩි වෙනකොට ඒකත් අඩු වෙලා ගිහිල්ලා අන්තිමට ආහාර පරිවහනයත් ජල පරිවහනයත් නතර වෙලා යනවා. දැන් ගහ මැරිලා. හොඳට මෝරපු ගහක් අපි අඳුරගන්නේ හොඳට පොතු ගැලවිලා පුපුරු දාලා තියෙනවනම් හොඳට මෝරලා. අපි එහෙමනේ කියන්නේ. ලා ගහ දැක්ක මෙහෙම අල්ලලා පතු ගන්න ආපෝ මේ තාම වතුර එනවා. ඇයි ඒ? හරිම ලපටි. හොඳට වියලි ගතිය වැඩි වටේ පොතු පුපුරලා තියෙන ගහ හොඳට මෝරපු කඳ අපි එහෙමනේ කියන්නේ. ඇයි ළමයි? ද්විතීක වර්ධනයේදී ශාක කඳේ සිදුවන ප්‍රධාන වෙනස්කම් මොනවාද? පොත්ත ඝනකම වැඩි. අතෙන් මේම හැම ගහන්න බෑ. වාසිදුරු තියෙනවා, පිපුරුම් තියෙනවා. කපල බැලුවොත් වාර්ෂික වලයන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අරටුව සහ එළය හොඳට වෙන් වෙලා තියෙනවා. ද්විතීක වර්ධනයේදී දක්න ලැබෙන වෙනස්කම් සහ එය සිද්ධ වෙන විදිය. දැන් මේ සිද්ධ වෙන විදිහ විභාගයට අහනවද? නැත. විභාගයට අහන්නේ. එහෙනම් ඇයි මේක කියලා දුන්නේ? නිකම්ම කිව්වොත් එහෙම මේව වෙනවා කියලා වැඩක් නැහැනේ. අපි රිවිෂන් එකකදී කියන්නේ එච්චර තමයි. මොනවද රිවිෂන් එකකදී මම කතා කරන්නේ? රිවිෂන් එකකදී මම අහනවා ද්විතීක වර්ධනය කියන්නේ මොකක්ද? ද්විබීජපත්‍රී ශාක කන්දක විෂ්කම්භයේ වැඩිවීම, කඳ මහත් වීම ද්විතීක වර්ධනය. ඒ සඳහා දායක වන ප්‍රධාන පටක දෙක මොකක්ද? සනාල කැම්බියම සහ වල්ක කැම්බියම. right? ද්විතීක වර්ධනයේදී ශාක කන්දක ඇති වෙන වෙනස්කම් මොනවාද? පොත්ත ඝනකම් වෙනවා, වාසිදුරු ඇති වෙනවා, වාර්ෂික වලයක් ඇති වෙනවා, අරටුව සහ එළය වෙන් වෙනවා. ඔච්චරයි විභාගෙ. පැහැදිලිද? ඔච්චරයි විභාගෙට අහන මූලික හරය. නමුත් අර අදහස ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක ඔළුවට ගන්නෙ නැහැ. එහෙනම් අදහසක් තමයි නිර්මාණය කරන්න උත්සාහ කරේ. මේ රූප ඇඳලා රූප ගොඩක් දාලා තිබ්බට මේව නම් කරන්න ඉන්නේ නැහැ. මේ දක්වා කතා කරපු රූප විදියට එන්නේ ශාක කන්දේ ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී හරස්කඩ නම් කරන්න ඉන්නේ. විභාගෙට එන්න පුළුවන්. වෙනස්කම් අහන්න. right? ඔය තමයි ද්විබීජපත්‍රී ශාකයක ද්විතීක වර්ධනයේදී කන්දේ සිදුවන වෙනස්කම්. අපි ඒත් එක්කම බලමු එළේ සහ අරටුව අතර තියෙන වෙනස්කම් ටික. දැන් තේරුම් ගන්න පුළුවන් එළේ සහ අරටුව තියෙන වෙනස්කම මොනවද? එළේ ලා පාටයි. ලා පාටයි. අය අර ටීලෝස් ඇති වෙලා නැහැනේ. එළියෙන් තියෙන. සෛලම සෛල වලට. අරටුව තද පැහැයෙන් යුක්තයි. එළේ ආහාර සංචිත නැත්නම් සංචිත ආහාර ප්‍රමාණය වැඩි එළය. මොකද තාම සක්‍රියයි. අරටුවේ සංචිත ආහාර අඩුයි. ඒකෙන් ළමයි අරටුවෙන් ලීගෙන આવම අවුවේ දාලා තිබ්බට ඇද යන්නේ නැහැ. ඇයි? ඉතින් අරටුවේ අයින් වෙන්න වතුර නැහැනේ. වේලෙනකොට ඇද යනවා. ජලයේ තියෙන ගොඩක් ඒ නිසා. right? එළයේ තියෙන ලී ගුල්ල ගහනවා. ශක්තිමත් බව අඩුයි. ඇයි? ජලයේ තියෙන. අරටුව එහෙම ගුල්ල ගහන්නේ. ශක්තිමත් බව වැඩි. එහෙනම් පටක ප්‍රමාණය වැඩි වෙන ශක්තිමත්. right? ජල ප්‍රතිශතය වැඩි එළය ප්‍රදේශයේ. අරටු ප්‍රදේශයේ ජල ප්‍රතිශතය ගොඩක් අඩුයි. කල් පැවැත්ම අඩුයි එළය ප්‍රදේශයේ. අරටු ප්‍රදේශයේ කල් පැවැත්ම වැඩි. ඒතකොට ශාක දැවයක කඳේ එළය සහ අරටුව ගත්තම මෙන්න මේ කියන වෙනස්කම් පෙන්වන්න කරනවා. right? ශාක කඳ ආර්ථික වශයෙන් ආහාර විදියට දැව ලෙස විශේෂයෙන්ම අරටුව විවිධ කර්මාන්ත වලට අවශ්‍ය කරන රේසින ලබා ගැනීමට, ටැනින් ලබා ගැනීමට, පේශ කර්මාන්තයේදී වල්කය හොඳ තාප පරිවාරක ස්තරයක් විදියට මැලියම් වර්ග නිෂ්පාදනය සිද්ධ වෙනවා. විස්තර භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඒ වගේම කිරි වර්ග රබර් කිරි ගත්තොත් හොඳ උදාහරණයක් කඳෙන් අපි ලබා ගන්න. වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ ශාක නව ශාක ලබා ගැනීමට ශාක කඳ අපිට වැදගත් වෙනවා. දර විදිහටත් පොසිල ඉන්ධනයක් විදිහටත් ශාක කඳ අපිට වැදගත් වෙනවා. වියලි කඳ අපිට වැදගත් වෙනවා. right? මේ තමයි ශාක කඳේ තියෙන ආර්ථික වටිනාකම. ඒක බීජපත්‍රී ශාක වල දක්නට ලැබෙනවා අසාමාන්‍ය වර්ධනය කියලා එකක්. දැන් ඔය පොල් ගස්, පුවක් ගස්, right baby
මොනවාද කිතුල් ගස් වගේ ඒවා කඳ මහත් වෙනවා. හැබැයි ඒක මේ කිව්ව විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔකට අපි කියන්නේ ඒකබීජපත්‍රී ශාකයක අසාමාන්‍ය වර්ධනය. අරක ද්විබීජපත්‍රී ශාක කඳක ද්විතීක වර්ධනය. ඒකබීජපත්‍රී ශාක කඳක අසාමාන්‍ය වර්ධනය කියලා අදහස් කරන්නේ මෙන්න මෙහෙම එකක්. ඒකබීජපත්‍රී වගේ ද්විතීක වර්ධනය කියන සංසිද්ධිය සිද්ධ වෙලා කඳ මහත් වෙන්නේ. ඒකබීජපත්‍රිකේ වෙන්නේ මෙයාගේ අර පූරක පටකේ තියෙන විශාල පටක ප්‍රමාණයක්. පූරක පටකේ පුරා විසිරිච්ච සනාල කලාප විශාල ප්‍රමාණයක් එක්ක පූරක පටකයක් තියෙනවා මෙයා. රයිට් මේ පූරක පටකේ එකපාරටම යම්කිසි අවධියකදී ඒකබීජපත්‍රී ශාකයේ යම්කිසි අවධියකදී පූරක පටකේ පිටත ප්‍රදේශයේ තියෙන සෛල ටිකක් විභාජක හැකියාවක්. ඒ කියන්නේ අලුත් සෛල හැදීමේ ආරූඪයක්. අපි එහෙම හිතමු. නව සෛල සෑදීමේ ආරූඪයක් ඇති කරගෙන විභාජක හැකියාවක් ලබාගෙන සනාල කලාප ඒ වගේම පූරක පටකය අලුතින් හදනවා. ඇතුලේ පූරක පටකයේ සෛල ටිකක්ම ඒගොල්ලෝ විසින්ම විභාජක හැකියාවක් නිර්මාණය කරගෙන එයාලා විසින්ම ඒගොල්ලෝගේ විභාජක පටක තිබ්බේ නෑ. කල්පනා කරන්න. ඒගොල්ලන්ගේ තිබුණේ නෑනේ අන්තර් කලාපීය කැම්බියම අන්තස් කලාපීය කැම්බියම කැම්බි පටක තිබුණේ. හැබැයි ඒගොල්ලෝ තමාගේම පූරක පටකයේ සෛල ටිකක් විභාජක හැකියාවක් නිර්මාණය කරගෙන නව පූරක පටක සෛල ටිකක් නව සනාල කලාප ටිකක් ඇතුලේ අලුතින් හදනවා. මොකද වෙන්නේ? අලුත් සෛල වැඩි වෙනකොට අලුත් පටක ප්‍රමාණය වැඩි වෙනකොට කඳ මහත් වෙනවා. කඳ මහත් වෙනවා. ඕක තමයි ඒකබීජපත්‍රී ශාක කඳක දක්වලා ලැබෙන අසාමාන්‍ය වර්ධනය කියලා අපි හඳුන්වන කඳ මහත් වීමේ ක්‍රියාවලිය. කඳ මහත් වීමේ ක්‍රියාවලිය. පුවක් පොල් වගේ ශාක කඳන් මේ අසාමාන්‍ය වර්ධනය දක්වලා ලැබෙනවා. ඒ වගේම කාලයත් එක්ක ද්විතීක ඝන වීම දක්වලා ලැබෙනවා. ද්විතීක වර්ධනය කියලා එකක් දක්වලා ලැබෙන්නේ නැහැ. රයිට්. ඉතින් අපි මේක මෙච්චර විස්තර කරන්න තියෙන හින්දා තමයි විස්තර කරේ. නමුත් හොඳට මතක තියාගන්න අපි මේක කතා කරලා තියෙන මේ ටික මේ විදිහටම සිලබස් එකෙත් විස්තර කරලා තියෙනවා. එතකොට මේක අපි කතා කරලා තියෙන මේ විස්තරය ළමයිකින් අහනවා. ඒක අහන්නේ නැහැ කියන පැහැදිලිව කියලා තියෙනවා. අහන ප්‍රමාණය තමයි ඔයගොල්ලෝ පැහැදිලි කරන්නේ. අහන්නේ කඳ මහත් වෙන්නේ ද්විතීක වර්ධනයෙන් ද්විබීජපත්‍රී. ඒකබීජපත්‍රී වර්ධනය මොකද්ද කඳ මහත් වෙන්නේ? අසාමාන්‍ය වර්ධනය නැමැති ක්‍රියාවලිය. රයිට්. දලවසින් ඔයගොල්ලෝ අදහසක් තියෙන මොකද්ද වෙන්නේ කියලා. ඒකබීජපත්‍රිකේ මේ විභාජක පටක නැහැ. ඒව විභාජක හැකියාව ලබා ගන්න එක්තරා කාලයක්. කැම්බියම් පටක, වල්ක කැම්බියම් වගේව නැහැ. සනාල කැම්බියම් වගේව නැහැ ඒකබීජපත්‍රී. ද්විබීජපත්‍රිකේ පටන් ගන්නෙම කැම්බියම් පටකේ. එතන තමයි මේ විභාජක හැකියාව ලැබෙන්නේ. අලුත් සෛල ඇති වෙන්නේ යාගේ ඇතුළේ. ඒකෙන් තමයි වල්ක කැම්බියම් ඇති වෙන්නේ. ඒතර මේ වල්ක කැම්බියමත් සනාල කැම්බියමත් එකතු කරලා තමයි කඳ මහත් කිරීම සිද්ධ කරන්නේ ද්විබීජපත්‍රී ශාක කඳක. රයිට්. ඒ ටික තමයි මට කඳ සම්බන්ධව කියන්න තියෙන්නේ. අපි ගොඩක් වෙලා කතා කරා, ගොඩක් ලොකු කතාවක් කරා. ඒ නිසා කඳ සම්බන්ධව ඔච්චරයි මට කතා කරන්න තියෙන්නේ. ඔයිට වඩා දෙයක් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ වෙලාවත් ඕනටත් වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අද දවසේ පන්ති අවසන්. හැමෝටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.